නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගණේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. පංචශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු කියන මේ දිට කියන්න පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතුසත්‍යං පකාසේති මහාවීරං නමාමං ඒතේන සච්ච වජ්ජේන සබ්බේ මාරා පලායන්තු
අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කර ගනිමි මට සමාවන සේක්වා දෙවනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ඨානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්මාකං පරිචජාමි මට විදර්ශනා ඥාන ඥාන මාර්ග ඥාන ඵල අවබෝධ වෙත්වා සාදු සාදු බණහන් සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි අපි පහුගිය දවසේ දේශනා කරන්නට යෙදුනේ පටිච්ච සමුප්පාදය දේශනාවල සම්බන්ධ වෙන ආකාරය පිළිබඳ. පටිච්ච සමුප්පාද දේශනාව අපි හොඳට තේරුම් ගත්ත තරමට පින්වත්නි අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මය හොඳින් අවබෝධ කරගන්න. කෙනෙක් හිතන්ට පුළුවන් එදා බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බොහෝ ඇත්තෝ එක දේශනා පාඨයක් ශ්‍රවණය කළා නිවන් අවබෝධ කරා නම් ඒ පටිච්ච සමුප්පාද අවබෝධයද කියලා. සත්‍ය වශයෙන්ම මේ පටිච්ච සමුප්පාද අවබෝධයයි. එක දහම් පදයක හරි බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්මය ඇතුළත් කරලා තිබෙන්නේ හේතුඵල ධර්මයක් උඩ. අහේතුකව බුදුහාමුදුරුවෝ කිසිම ධර්මයක් දේශනා කරන්නේ නැහැ. ඒ නිසා දීර්ඝ දේශනාවක් තුල හෝ කෙටි දේශනා පාඨයක් තුල හෝ
ඇතුළත් වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මූලික ක්‍රමය වූ පටිච්ච සමුප්පාද දේශනා ක්‍රමයයි. අද අපි තව ටිකක් මේ දේශනා පිළිබඳ වැටහීමක් ඇති කරගන්නට ඒ නිසා කුඩා පාඩයක් කුඩා සූත්‍රයක් මම කල්පනා කළා මේ ඇත්තන්ට දේශනා කරන්නට අපිට පුළුවන් ආකාරයෙන්. දේවතා සංයුත්තේ ඇතුල් වෙලා තියෙනවා පින්වත්නි ඒක මූලකා කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය ඉතා දිග එකක් නෙමෙයි පද 4යි තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා සමහර කොටස් පරම්පරානුගතව පැවතෙනකොට නැති වෙලා තියෙනවා. මුඛ පරම්පරාවෙන් පැවතාපු ධර්මයක් නිසා සමහර විට සමහර දේවල් ගිලිහිලා තිබෙනවා. නමුත් ඒකමූලකා කියන කුඩා සූත්‍රය සම්බන්ධව තේරුම් ගන්නට පුළුවන් තවත් සූත්‍ර රාශියක් ඒ සංයුත්ත නිකායෙම ඇතුළත් වෙලා තියෙන නිසා ඥානවන්ත කෙනෙකුට ඒක අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. මොකද්ද මේ දේශනා සූත්‍රය? ඒක මූලං දිරා වට්ටං තිමිලං පංචපත්තරං සමුද්දං ද්වාදසාකාරං පාතාලං අතරි ඉසීති. ඔච්චරයි මුළු සූත්‍රෙම තියෙන්නේ. පද 4යි. නමුත් පින්වත්නි ඒ පද 4 ඉතා ගැඹුරුයි ගම්බීර දේශනාවක් තියෙන්නේ. අපි පුළුවන් ආකාරයෙන් තේරුම් ගන්නට උත්සාහ කරමු. ඒ සූත්‍ර පද 4 සාමාන්‍ය අර්ථය අපි තේරුම් ගන්නට උත්සාහ ගත්තොත් ඒක මූලං දිරාවට්ටං තිමිලං පංචපත්තරං සමුද්දං ද්වාදසාකාරං පාතාලං අතරි ඉසීති. අවසාන පදයේ ඉඳලා තේරුම් ගන්න උත්සාහ ගත්තොත් පාතාලං අතරි ඉසීති. පාතාලයෙන් ඍෂිවරයා ඊතර වූාය. පාතාල සමුද්දං ද්වාදසාකාරං 12 ආකාරයක ආවට්ට එහෙම නැත්නම් කැරකැවීම් ඇති සමුද්‍රයේ පාතාලය ඍෂිවරයා ඊතර වූාය. ඒ අවසාන පදේ තේරුම. දෙවෙනි පදේ තිමිලං පංචපත්තරං. තිමිලං කියලා කිව්වෙ පින්වන්ති කිලුටු 3කින් යුක්ත පංචපත්තරං පස් පැතිරීමක් ඇති. ඒක මූලං දිරාවට්ටං කියලා කියන්නේ දෙකක් අතර කැරකැවෙන ඒක මූලං එක මුලක් ඇති. එක මුලක් ඇති දෙකක් අතර කැරකැවෙන කිලුටු 3කින් යුක්ත පස් පැතිරීමකින් යුක්ත වූ 12 ආකාරයක ආවට්ට සහිත සමුද්‍රයේ පාතාලය ඉසිවරයා ඊතර වූාය. ඔන්න සූත්‍රේ සාමාන්‍ය තේරුම. එතකොට පින්වත්නි අටුවාව බලලා නම් අපිට ඒක තේරුම් ගන්න අමාරුයි. මොකද ඒකේ තියෙන විස්තරේ ටිකක් අර බුදුහාමුදුරුවෝ උගන්වන ධර්ම මාර්ගයෙන් ටිකක් පැනලා වගේ කියන එකක් මට කුඩා කාලේ ඉඳලා හැඟීමක් තියෙනවා. ඒ නිසාම ඒක කරන පරිේශණය නිසා දිගින් දිගටම ඒක හොඳටම දකින්න තියෙන නිසා අපි අටුවාව ගැන වැඩි සලකන්නේ නැතුව මේ පාළි බුදුහාමුදුරුවෝ උගන්වන පාඩයම තවත් සූත්‍රාශ්‍රයෙන් යමක් තේරුම් ගන්න එක තමයි ඊටාම ඥානවන්ත දේ. එතකොට අවසාන පදයේ හැටියට අපි තේරුම් ගත්තොත් පාතාලං අතරි ඉසීති. පාතාලං පාතාලය
පාතාලය කියන එක මේ ඇත්තෝ දන්නෝ. යම්කිසි කඳු මුදුනක ඉඳලා පල්ලෙහාට පාතාලයක් වෙන්න පුළුවන්. මහා සාගරෙත් ඒ වගේ පාතාල තියෙනවා. හැබැයි මේ බුද්ධ ශාසනයේ ආර්ය විනය තුල පාතාලය කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අර අපි අදහස් කරන දේ නෙමෙයි. පාතාල කියලාම සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. ඒ පාතාල කියන සූත්‍රේ පාතාලය කියලා කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරෝ උගන්වලා තියෙනවා. ශාරීරිකානං දුක්ඛානං වේදනානං අදිවචනං යදිදං පාතාලෝති. ඒක අටුවාවේ තියෙන එක නෙවෙයි සූත්‍රයක් ඒත් කිව්වේ. මම අටුවා කොටස් කියන්නේ නැහැ මේ. වැඩි කියන්නේ ඔක්කොම සූත්‍ර. සූත්‍රයේ තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන මහණෙනි මේ ආර්ය විනය තුල පාතාලය කියලා කියන්නේ දුක්ඛානං වේදනානං අදිවචනං යදිදං පාතාලෝති. දුක්ඛ වේදනාවට අදිවචනයක්ය මේ පාතාලය කියන එක. අදිවචනයක් කියලා කියන්නේ තවත් අර්ථයක් කියන එකයි. තවත් නිරුක්තියක් කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒතකොට පාතාලය කියලා කියන්නේ වේදනාවට බුදුහාමුදුරෝ. ඊළඟට මේ පාතාලයෙන් ඉසිවරයා ඈතර වුණා කියන එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වේදනාවක් නැති තැනක් අවබෝධ කළා කියන එකයි. ඊළඟට සමුද්ධං ද්වාදසාකාරං අන සමුද්ධං කියන එකට සමුද්ධ කියලාම සූත්‍රයක් තියෙනවා. ඒ නිසා අපිට වෙන වෙන තැන් වලට යන්න ඕනේ. ඒ සමුද්ධ සූත්‍රය බැලුවාම සමුද්‍රය කියලා බුදුහාමුදුරු ගන්නන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ දේශනා කරනෝ චක්කුණා පුරිසෝ සමුද්දෝති. පුරුෂයාගේ ඇස සමුද්‍රයකි මහණෙනි. තස්ස රූපමයෝ වේගෝ. ඒකේ තියෙන රළ වේගය තමයි මේ රූප කියන එක. රූප කියන එක තමයි රළ වේගය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේ ඇහැ පුරුෂයාට සමුද්‍රයකි. තස්ස රූපමයෝ වේගෝ. ඒකේ තියෙන රළ වේගය තමයි මේ රූප කියන එක. රූප ගැනීම. එතකොට ඇහැ විතරක් නෙවෙයි. එතකොට සෝත කියන එකක් සමුද්‍රයක්. ඒකේ රළ වේගය තමයි ශබ්ද. ඊළඟට නහය කියන එකක් සමුද්‍රයක්. ඒකේ රළ වේගය ගන්ධ. දිවත් සමුද්‍රයක්. ඒකේ රළ වේගය රස තෘෂ්ණා. මේ ආදී වශයෙන් ආයතන වලට සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේ මේ සමුද්‍රය කියන එක දේශනා කරන. ඒක දේශනා කරන්නේ සමුද්‍ර කියන සූත්‍රය. අටුවාවේ නෙවෙයි. එතකොට සමුද්‍රය කියලා කිව්වේ මේ ආයතන වලට නමක් බුදුහාමුදුරන්ගේ දේශනාවල. ඒකේ රළ වේගයේ හැටියට බුදුහාමුදුරෝ පෙන්වන්නේ රූප රළ, ශබ්ද රළ, ගන්ධ රළ, රස රළ, ස්පර්ශ රළ, පොට්ටබ්බ රළ කියන මේ රළ වේගය. ද්වාදසා වට්ටං 12 ආකාරයක කැරකැවීමක්. 12 ආකාරය කියලා කිව්වේ මේ බාහිර ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන. රූප, ශබ්ද, ගන්ධ, රස. ඇස රූප, කන ශබ්ද ආදී වශයෙන් මේ 12 ආකාරයක කැරකැවීමක් දියසුලි කැරකැවීමක් සුලි 12ක් තියෙන බව බුදුහාමුදුරුවෝ ආවට්ට කියන වචනයෙන් දේශනා කළා. දෙනවා. ආවට්ට කියලා කියන්නේ දියසුලිය කියන එකයි. එතකොට මේ සමුද්‍රය මේ පුරුෂයාගේ ඇහැ සමුද්‍රයක්. ඒකේ 12 ආකාරයක මේ ආයතන සම්බන්ධ කරලා ආවට්ට හේවත් දියසුලි තියෙනමය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඊළඟට පින්වත්නි
තිමිලං පංචපත්තරං තිමිලං කියලා කිව්වේ මල තුනක්. ඒකත් ඇති වෙලා තියෙන මොකද්ද මේ මල කියලා කියන්නේ? කෙලෙස් තුනක්. ලෝභ, දේශ, එතන හැබැයි අවිද්‍යාව කියන එක පෙන්වන්නේ මෝහ කියන අවිද්‍යාව කියන එකම තමයි. නමුත් මේ සූත්‍රයේ අවිද්‍යාව කියන එක තමයි පෙන්වන්නේ. ලෝභය, ද්වේෂය, අවිද්‍යාව කියන මල තුනකින් බැඳලා ඉන්න. පංචපත්තරං. පංචපත්තරං කියන්නේ පංචකාම සම්පත්තිය. මේ පැතිරීම කාම ලෝකයක් වශයෙන් ගත්තත්, රූප ලෝකයක් වශයෙන් ගත්තත්, අරූප ලෝකයක් වශයෙන් ගත්තත් මේ පස් පැතිරීමක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. පංචපත්තරං මේ පංචකාම සම්පatti කියන එකයි පස් පැතිරීම. ඊළඟට ඒක මූරං දිරාවට්ටං දෙකක් අතර කරකිනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒක සාමාන්‍ය අර්ථයේ ගත්තොත් අර යවකලාප සූත්‍රයේ පෙන්නනෝ වගේ මනාප අමනාප රූපේහි කියන එකයි. මනාප අමනාප දෙකෙහි මේ දෙකක් අතර කරකිනවා කියන අදහස. නමුත් ඒකේ ගැඹුරු අර්ථය සොයාගෙන යනකොට මේ දෙකක් අතර කරකැවීම කියලා පෙන්වන්නේ මේ විඥානයයි නාම රූපයයි අතර තියෙන සම්බන්ධය. ඊළඟට ඒක මූලං එක මුලක් කියන එකට ඒක මූලකා කියලා සූත්‍රයක් තවත් තියෙනවා. ඒකේ සඳහන් වෙනවා තිස්සෝ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා පස්ස සමුදයා. එතන බුදුහාමුදුරුවෝ පෙන්නනෝ තිස්සෝ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා. ස්පර්ශය තමයි මූලික වෙන්නේ, ඒක තමයි නිදාන වෙන්නේ, ඒක තමයි හේතුව වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනෝ මේ සූත්‍රයේ. එතකොට ඒක මූලං කියලා කිව්ව ස්පර්ශය කියන එක. එතකොට ඇත්ත වශයෙන්ම අද මේ දේශනාව තබා ගත්තේ ස්පර්ශය ගැන. පටිච්චසමුප්පාදයේ ඇතුළත් වෙලා තියෙන ඊළඟට විඥාණය සහ නාම රූපය අතර තියෙන සම්බන්ධය ටිකක් තවදුරටත් අපි තේරුම් ගන්නට. මුල් දේශනාවල ඒක තේරුම් ගත්තට තව එහාට අපි තේරුම් ගන්නට වෙනවා ධර්මය හොඳින් තේරුම් ගන්නට නම්. එතකොට පින්වත්නි දැන් මේ සමුද්‍රය අපි හැමදෙනාම මේ පාතාලයක ඉන්න බව තේරුම් ගන්න ඕන. පුතුජන සත්වයා හැම කෙනෙක්ම පාතාලයක තමයි ඉන්නේ. මොකද්ද මේ පාතාලය? දුක්ඛානං වේදනානං අදිවචනං යදිදං පාතාලෝති. වේදනාව තුල දැන් ආහාර වශයෙන් අපි කබලීකර ආහාර ගත්තත් එහෙම නැත්නම් ස්පර්ශ ආහාර පස්ස ආහාර කියන ඒවා ගත්තත් විඥාන ආහාර කියන ආහාර ගත්තත් ඊළඟට මනෝ සංචේතනික ආහාර කියන මේ තුන් ලෝකයේ උපදින්නා වූ කර්ම ශක්තිය එහෙම නැත්නම් ඒ චෛතසික ඉපදෙව්වත් එතකොට මේ සත්‍යයක් හැටියට කාම ලෝකේ ජීවත් වෙන ඒ ආහාර හතරම ගත්තත් ඒ ආහාර හතරේම අවසානයේ තියෙන්නේ මොකද්ද? වේදනාව. වේදනාවයි අරගෙන තියෙන්නේ. කබලීකර ආහාර ගත්තත් සුඛ දුක්ඛ උපේක්ඛා ආදී වශයෙන් වේදනාවමයි ආහාරය කොටගෙන තියෙන්නේ. ස්පර්ශය ගත්තත් වේදනාවමයි ආහාරය කරගෙන තියෙන්නේ. ඊළඟට මනෝ සංචේතනික වශයෙන් ගත්තත් මනෝ සංචේතනික කියන්නේ ත්‍රිභූමයේ උත්පත්තියක් ලැබීමට ප්‍රමාණවත් වෙන විදියට මේ චිත්ත චෛතසික සකස් වීම.
තමයි මනෝ සංජේතනික ආහාර කියලා කියන්නේ. ඒක හැමතිස්සෙම සකස් වෙනවා. එතකොට ඒකෙත් තියෙන වේදනාවමයි. ඊළඟට විඥාන ආහාර කියලා කිව්වේ එක හිතක් බෙදෙනකොට අනිත් හිත ඒ හිත අනිත් හිතට ආහාරයක් වෙනවා. ඒ විදිහට මේ චිත්ත පරම්පරාවක් තියෙනවා. ගලන ගඟක් වගේ. එතකොට එතනක් තියෙන වේදනාව. ඊළඟට පින්වත්නි දැන් සමහර වෙලාවල බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආබස්සර දෙවියෙක් වගේ පීති බක්කා භවිස්සාමි. තමන් වහන්සේ ප්‍රීතියෙන් වාසය කළා කියලා. එතකොට ප්‍රීති බක්ක ප්‍රීතිය අනුභව කරන්නා වූ බ්‍රහ්මයෝ පිරිසක් ගැන ඒකේ සඳහන් වෙනවා. ආබස්සර දේවනිකායක්. එතකොට ඒගොල්ලන් ප්‍රීතිය. ඒ ප්‍රීතියේ කියන එකෙත් අවසානයේ මොකද්ද? ප්‍රීතිය යම් දෙයක් දැකලා සුවඳ ආග්‍රහණය කළ ගන්ධ මූලික දෙවිවරු ආදී ඉන්න. ඊළඟට යමක් දැකලා හරි නහයට අරගෙන හරි දිවට අරගෙන හරි ශරීරය ස්පර්ශ කළා හරි මේ මොන විදියෙන් ගත්තත් මොන විදියෙන් යපුණත් ඒ ඇවිල්ලා තියෙන්නේ වේදනාව. එතකොට පේනවා සංඥා චේතනා කියන දෙක නිරුද්ධ වෙන තාක් කල්ම බුදුරජාණන් වහන්සේ නිරෝධ සූත්‍රය උගන්වන විදිහට සංඥාවයි චේතනාවයි නිරුද්ධ වෙන තාක් කල්ම පින්වත්නි සියලු සත්ත්වයෝ වේදනාවෙන් යුක්තයි. වේදනාව විඳින්නෝ. එතකොට මේ වේදනාව බුදුහාමුදුරුවෝ අපි සූත්‍රවලත් පෙන්නලා තියෙනවා. අපි නොයෙකුත් ආකාරයෙන් බෙදීම් ගත්තත් පින්වත්නි මේක සැප වේදනාවක් මේක දුක්ඛ වේදනාවක් කියලා මොන විදියෙන් ගත්තත් අවසානයේ සැපයි කියලා ගත්ත වේදනාවත් දුක්ඛ වේදනාවමයි. දුක්ඛ සත්‍යයමයි ඒක ඇතුළත් වෙන්නේ වේදනාව. සුඛ වේදනාව ඇතුළත් වෙන්නේ දුක්ඛ සත්‍යේ. දුක්ඛ වේදනාව ඇතුළත් වෙන්නේ දුක්ඛ සත්‍යයමයි. ඒ දුක්ඛ සත්‍යෙන් පරිබාහිර වූ වේදනාවක් ගැන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැත. එතකොට පේනවා එහෙනම් මේ පුතුජන සත්‍යයා ස්වභාවයෙන්ම පාතාලයක ඉන්නේ. ඉතින් පාතාලයක ඉන්න එක්කෙනා ඒක කොච්චර තමන් පාතාලෙන් බේරගන්න කියලා කොච්චර කෑ ගැහුවත් පින්වත්නි එයා බේරගන්න කෙනෙක් ඉන්නවද? ඇහෙන්නේ නැහැ. පාතාලයේම ඉන්න අයටමයි මේ කෑ ගහන්නේ. පාතාලයෙන් උඩ කවුරු කාටවත් කෑ ගැහුවට වැඩක් නැහැ. පාතාලයේම ඉන්න අය තමයි මේ කෑ ගහන්නේ. කවුද පාතාලේ ඉන්නේ? 31 තලයක සත්වයෝ. කාම භූමිය 11ක් තියෙනවා. ධක්ම ලෝක 16ක් තියෙනවා. සුද්ධාවාස 5ක් තියෙනවා. නිවන් අවබෝධ කරන තාක් කාලව පින්වත්නි අඩු වැඩි වශයෙන් මේ වේදනාව ස්පර්ශය කරන ඒ සත්වයෝ ඒ නිසා ඒ සත්‍යයන්ටම තමයි කෑ ගහන්නේ. එතකොට ඒගොල්ලන්ට අහුණයි කියලා මේකෙන් කරන්න දෙයක් නැහැ. අත් දෙක අහතර උස්සගෙන අයියෝ අපෝ කියලා කෑ ගැහුවට යාඥාපූරක හඬින් බේර ගන්නට කෙනෙක් නැහැ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ මේ පාතාලෙන් ගොඩ ගන්නට කෙනෙක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව තේරුම් ගන්නට. එසා මිනිස්යාගේ මනස නැවත නැවත මුලා කර ගැනීමක් හැටියට තමයි බුදුහාමුදුරෝ යාඥාව පෙන්නලා තියෙන්නේ. ඒකෙන් නිදහස් වෙන්න නම් තමා තේරුම් ගන්න ඕන මේ ඉන්නේ පාතාලකේ කියලා. ඒතර කෑ ගහලා වැඩක් නැහැ. දැන් වැඩි ඕනේ සාමාන්‍යයෙන් විශාල ලින්දකට කවුරු හරි වැටුනොත් ඒ වෙලාවේ කොච්චර කෑ ගැහුවත් ඇහෙන්නෙත් නැහැ. සමහර විට එයා ඒකෙම මැරිලා යනවා. ඒක නම් ටිකක් හරි ඇහිලා කවුරු හරි ඇවිල්ලා බේර ගන්න පුළුවන්. කඹයක්වත් දාලා. දැන් මේ ඉන්න පාතාලෙන් අපිව ගලව ගන්නට කෙනෙක් නැහැ. බුදුහාඳුරු ගැලවුම්කාරයෙක් නෙවෙයි මාර්ග දේශනා කරන එකෙක්. දේශනා කරන උත්තමයන් වහන්සේ නමක්. අක්ඛාතාරෝ
තථාගත. උන්වහන්සේ පාර අපිට දේශනා කරනවා. තුම්මේ කිච්ඡං ආතප්පං. අප විසින්ම මේක අවබෝධ කරගන්න ඕන. උන්වහන්සේ මාර්ගය විතරයි පෙන්වන්නේ. ඥානවන්ත මිනිස්සු. එතකොට සංසාරේ මිනිස්සෙක් වෙලත් මේ පාතාලේ හිටියා, දෙවියෙක් වෙලත් මේ පාතාලේ හිටියා, නරක තිරිසන් പ്രേත අසුර ලෝක ඉඳලත් හිටියෙත් මේ පාතාලෙම තමයි. ඒගොල්ලොත් ඒ අඩු වැඩි වශයෙන් නොයිකුත් වේදනාවන් විඳිනවා. ඉතින් ඕකේ අපි වෙනසක් කල්පනා කළාට පින්වත්නි, අපි සියලු දෙනාම මේ පාතාලයක ඉන්න නිසා අපි ඒකෙන් ගොඩෙන්න තේරුම් ගන්න ඕන. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා සමුද්දං ද්වාදසා වට්ටං. සමුද්‍රය කියලා කිව්වේ මේ පුරුෂයාගේ ඇසය, ස්ත්‍රියගේ ඇසය. පුරිසස්ස සමුද්දෝ තස්ස රූපමයෝ වේගෝ. දැන් අපි මේ රූපමය රළ වේගයන්ට අහු වෙලා ඉන්නවා. රළ පාර. අපි කියන්නේ රළ පාර අද ටිකක් වැඩි, රළ වැඩි, අද හොඳ නෑ මුහුදට බහින්න. එතකොට මේ ලෝකයේ සත්වයෝ ඉන්නවා, රළ වේගෙ වැඩි අය ඉන්නවා, අඩු අය ඉන්නවා. ඒ කියන්නේ මේ මනස අභාවිත චිත්තං සුභාවිත චිත්තං. භාවිත කරපු අය ඉන්නවා. හිත දියුණු කරන්ට කටයුතු කරපු අයගේ රළ වේගය ටිකක් අඩුයි. අභාවිත චිත්ත පිරිහිච්ච සිටිවිලි තියෙන මිනිස්සයා, එහෙම නැත්නම් සත්වයාගේ රළ වේගය වැඩි. එතකොට යා නිතර මේකට අහු වෙනවා. එතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා මේ ඇහැ මුහුදක් නම් ඒකේ තියෙන රළ වේගය තමයි රූප රළ වේගය. රූපමය රළ වේගය. ඒ රළ වේගයට අහු වෙලා රළ නැමැති රකුසන්ට ගොදුරු වෙනවා. එතන රකුස කියලා කිව්වේ මරණය. ඒ කියන්නේ මරණීය ධර්ම උරුම කරගන්නවා. ඇහෙන් රූප බලලා මරණීය ධර්ම උරුම කරගන්නවා. මරණීය ධර්ම මොනවද? මේක ප්‍රියයි, මේක සැපයි, මේක හොඳයි ආදී වශයෙන් නොයෙකුත් ආකාරයෙන් නිමිති ගන්නවා. නිමිති ග්‍රහණය කරගන්නවා. නිමිති අල්ල ගන්නවා. නිමිති ගැන හිතනවා. නිමිති පසුපස්සේ යනවා. එතකොට පේනවා මේ ඇහැ මුල් කරගත්තු මේ මානසික ක්‍රියාව පින්වත්නි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ රූප හැමතිස්සෙම සොයනවා. එහෙම නැත්නම් අරමුණු හැමතිස්සෙම සොයනවා. ඒක සාමාන්‍ය පුතුජන සත්‍යයගේ. අරමුණු විඳිනවා. ඒ විඳින එක්කෙනා තමයි අර රූප රකුසන්ට ගොදුරු වෙච්ච එක්කෙනා. ඊළඟට අරමුණු සංගවා ගන්නවා කියලා කිව්වේ මොකද්ද? ඒ මරණීය ධර්ම උපාදානස්කන්ධයක් හැටියට පවත්වනවා දිගට. මේක හොඳයි, මේක සැපයි ආදී කියලා ආදානග්‍රාහීව ගත්ත ධර්ම තමන්ගේ උරුමයේ හැටියට තියා ගන්නවා. ඒක උරුමයක් හැටියට තියා ගන්නවා. එතකොට පේනවා කනෙන් ශබ්ද අහලා ඒ ශබ්ද රකුසන්ට අහු වෙනවා. නහයෙන් ගඳ සුවඳ අරගෙන ගන්ධ රකුසන්ට අහු වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා. රස රකුසන්ට මේ දිව පිනවන්ට ගිහිල්ලා ඒ රස රකුසන්ට අහු වෙනවා කියලා දේශනා. මේ විදිහට බලන්න 12 ආකාරයක මේ ආවට්ටයන් අපි හරි ගස්සනවා. ඒ කියන්නේ දියසුලි මේ සාගරය තුලමයි හරි ගස්සන්නේ. මේ සංසාර සාගරය තුලමයි අපි හරි ගස්සන්නේ. තේරුම් ගන්න ඕන. එතකොට පේනවා ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පිනවා මේ ඉදිරියට යන ගතිය බුදුහාමුදුරෝ පෙන්නනවා මේ සමුද්‍රයේ රළ වේගයන්ට අහුලයි කියලා.
ඒ සූත්‍රයේ තා විස්තර කරනවා. ඒ විතරක් නෙවෙයි ආවට්ට 12කටත් අහු වෙනෝනේ. ඒවටත් දියසුලි වලටත් අහු වෙනෝ. ඊළඟට මුහුදු රකුසන් කියලා පෙන්නුවේ රාක්ෂස කියලා පෙන්නුවේ මේ මරණය. දැන් ගද්දුල බද්ද සූත්‍රයේත් මරණය පෙන්වුවානේ. මඤ්ඤමානෝ භික්ඛවේ බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. මේ ඇත්තන්ට කියනවා මම ඒක. මරණය කියලා කිව්වේ මඤ්ඤමාන. තණ්හා වශයෙන් ගන්න එක, ditthi වශයෙන් ගන්න එක, මාන වශයෙන් ගන්න එක තමයි පාපි මතෝ. පාපි මතෝ කියලා කියන්නේ මරුවා සමග එකතු වීම. මරණය සහ එකතු වීම. මරණය හා බැඳීම. ඒක මාර බන්ධනයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරා. ඒක කෙනෙක් නෙමෙයි එතෙන්ට පෙන්නුවේ. මේ කෙලෙස් හා බැඳුනහම මරණයත් එක්ක මරණීය ධර්මයන් උරුම කර ගන්නවා කියලා. පෙන්නන එකයි පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට මෙතනත් පෙන්වන්නේ අර රූප රකුසන් කියලා පෙන්වුවේ මරණයමයි. ඒ කෙලෙස් හා බැඳෙනවා. කෙලෙස් හා ඇතිවෙනවා. ඒ රූප රළවලට අහු වෙනවා. ඒකේ කිමිදෙන්න දන්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙන්න දන්නේ නැහැ. ඒක අවබෝධ කරගන්න තේරෙන්නේ නැහැ. ඒ ගැන සිහිය සති සම්පජඤ්ඤය පිහිටවන්ට එයා පුරුදු කරලා නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ සමුද්‍රයට වූ 12 ආකාරයක ආවට්ටයන්ටත් මේ තැනත්තා අහු වෙන බව. තිමිලං පංචපත්තරං ඒ වගේම පංචපත්තරං මේ පංචකාම සම්පත්තිය ගැනම උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කල්පනා කර ඉන්න නිසා සමහර අය දරුවන්ගේ දරුවොත් ලොකුත් වෙලා ඒත් මේ පංචකාම සම්පත්තිය ගැනමයි කල්පනා කරන්නේ. කල්පනා කර කාලය ගත කරනවා. නොයෙකුත් රට සවාරි වල යනවා. ඒ ගමන් කරනවා. තමන් මේ ජීවිතේ ගෙවෙනවද? ඒ මොකක්වත් කල්පනාවක් නැහැ. හැබැයි බෞද්ධයෝ චාරිත්‍රානුකූලව අර නිකන් චාරිත්‍රයක ස්වරූපයෙන් අර ආගමික කටයුතු සිද්ධ කරනවා. මරණ අවස්ථාවේ, මංගල අවස්ථාවේ. එතකොට එහෙම නැත්නම් විදේශගත වෙලා විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන ලංකාවට ආවට පස්සේ අම්මලා මහ ලොකුවට දාන දෙනවා. මගේ දූ පුතා මේ විදිහට ඉගෙනගෙන ආවා කියලා. නමුත් ඒ දෙමව්පියෝ කල්පනා කළේ නැහැ තමන්ගේ දරුවා ಗುಣධර්මවල පිහිටවන්න. තමන්ගේ ජීවිතේ ආදර්ශයක් දෙන්න උත්සාහ කළේ නැහැ මව්පියෝ හැටියට, බෞද්ධයන් හැටියට. එතකොට පේනවා මේ හැම එකක්ම හරව ගන්නෝ විඳින්න. පංචකාම සම්පත්තියට හරව ගන්නවා. අර අර්ථය, ගුණය, අවබෝධය පැත්තකට වීසි කරලා දානවා. මේකත් තුල මොනවද ලබා ගන්නට පුළුවන් කියලා අන්තිම මොහොත දක්වාම පින්වත්නි මේ පංචපත්තරං පස් පැතිරීමක් ගැන තමයි බුදුහාමුදුරුවෝ. එතකොට මේ මනස ගත්තාම ස්තර තුනක් තියෙනවා මේ පෘථුවිය වගේ පින්නත්. කාම භූමියක් තියෙනවා, රූප භූමියක් තියෙනවා, අරූප භූමියක් තියෙනවා. මේ මනසේම ස්වභාවයක් ස්තර තුනක් බුදුහාමුදුරුවෝ. ඒක අපි සතු කරගෙන තියෙන හැම කෙනෙක්ම මේ පුදුජන ලෝකයාගේ මනසේම අවදි කරගන්න අවස්ථා තුනක් තමයි ඒ තියෙන්නේ. මනසින් පිට නෙමෙයි. ඒ මනසින් පිටනවන නිසා ඒව ලෝකෝත්තර නෙමෙයි, ඒවත් ලෝකීය ධර්මමයි. කාම භූමියත් ලෝකීය ධර්ම, ලෞකික ධානය ලබාගත් රූපාවචර භූමියත් ලෝකීය ධර්ම, ඊළඟට අරූපාවචර ධානය ලබාගත් අරූපාවචර සමාධිය වලටපත් වුණු තැනත්තත් ඒ ලෝකීය ධර්මවල ඉන්නේ. ඒ කියන්නේ මනසේම යම් අවස්ථා ප්‍රබුද්ධ කර ගැනීමක් තමයි එතන බුදුහාඳුරෝ පෙන්නන්නේ. එතකොට පෙන්නනවා ඒ මනස තුලම තියෙන ඒව යම් කෙනෙක් අපි සසර ඒව යම් ඒ අවස්ථාවලට අපිපත් වෙලා තියෙනවා. මේ සංසාරේ ස්වභාවය දිහා බලනකොට පින්වත්නි අපි ඒ කාම භූමි හැම එකම වගේ සැරිසරලා තියෙනවා. නැහැ කියලා කියන්න බෑ.
අර දිව්‍ය ලෝක 6ක් ගැන කියනවා නරක තිරිසන් പ്രേත අසුර කියලා 4ක් කියන. එතකොට 11ක් තියෙනවා. ඒ කාම ලෝක 11ෙම අපි ජීවත් වෙලා තියෙනවා. ඒ ජීවත් වෙච්ච එක නැහැ කියලා කවුරු හරි කියනනම් ඒක මට පෙන්වන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකට සෑහෙන වෙලාවක් කතා කරන්න ඕන. මේ දැන් භූ විද්‍යාඥයන් එහෙම නැත්නම් මානව විද්‍යාඥයන් මේ පොළොව කැනලා එක එක සත්‍යයන්ගේ පොසිල හොයා ගන්නවා. අවුරුදු 30000 60000 ළමයි ලක්ෂ ගණන් ඒව හොයලා හරියටම කාල නිර්ණය කරනවා මේ පොසිලය මෙන්න මෙච්චර වයසයි කියලා හරියටම අද කාලේ කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට මේ භෞතික ශරීරය පිළිබඳ එහෙම මානව ශාස්ත්‍රයක් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි පින්වත්නි ආධ්‍යාත්මික ජීවිතයේ පරිණාමය පිළිබඳ යෝගාවචරයෙකුට තමන්ගේ මේ ආධ්‍යාත්මික ලෝකයේ පොසිල හොයා ගන්න පුළුවන්. ඒ පොසිල බුදුහාමුදුරුවෝ පෙන්නනවා ගති හැටියට. ඒ ගති ඒ වෙලාවේදී පහළ වෙන්නේ ඒ තැන්පත් වෙලා තිබිච්ච ගතියක්මයි. ආගන්තුකව දැන් ආපු එකක් නෙවෙයි. දැන් අරමුණු වේගයත් එක්ක මේ ඇත්තන්ට මම උගන්වලා තියෙනවා අපි මේ වර්තමානයේ ඉන්ද්‍රිය හසුරවනකොට හරියට වර්තමානයේ අපේ ඉන්ද්‍රීන් හොඳට තිබිලා අපි මේ ඉන්ද්‍රිය රසය ලබා ගන්නකොටම අපිට පූර්වගත පුරුද්දත් ඒකට ඒ ක්‍රියාවට බලපානවායි කියන එක සූත්‍රවල ඇතුළත් වෙච්ච කතාව මම දේශනා කරලා තියෙනවා මේ ඇත්තට. නිසා අපි නිකම්ම මේ බලන බැලීමක් නෙමෙයි. 5 දෙනෙක් බැලුවොත් එකම දේ 5 ආකාරයට පේන්නේ අන්නේ කාරණාව නිසා. ඒක ගැඹුරු දර්ශනයක්. ඒව ටිකක් ඉගෙන ගන්නට මනස ටිකක් දියුණු කර ගන්න ඕන. එතකොට අපි සංසාරේ ඉපදිච්ච තැන්වල ගතිය පින්වත්නි අපේ මනසේ තියෙනවා. ඒව නෑ කියලා කියන්න බෑ. ඒ ගති තමයි වර්තමානයේ යම්කිසි හේතු යුක්ති ඇතුව අරව පදනම් කරගෙන ඒව අවදි වෙනවා. ඒව මතු වෙනවා. එතකොට අපි ඒ නිසා නරක තිරිසන් പ്രേත අසුරනිකාවල හිටි ස්වභාවය වේ තියෙනවා. ඊළඟට දේවනිකාවල හිටි ස්වභාවය තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අඩුවෙන් හරි පින්වත්නි අර ලෞකික ධ්‍යාන ලබාගෙන තියෙනවා. ඒ ධ්‍යාන කියන්නේ විස්තර නැහැනේ ඒවත් පිරිහෙනවා. ඒව ලෞකික හින්දා ඒවත් පිරිහෙනවා. එතකොට බුදුහාඳුරෝ තිමිලම් පංචපත්තරං කියලා කියේ මේ පංචකාමය කියන එකම තමයි සිවුම් වෙවි යන්නේ. අර කාමාවචර ලෝකයේ ගොරෝසු කමෙන් තියෙනවා රූපාවචර ලෝකයේ ඊට වඩා ටිකක් ගොරෝසු වෙලා තියෙනවා සිවුම් වෙනවා. අරූපාවචර ලෝකේ තවත් සිවුම් වෙලාම තියෙන්නෙම මේ පංචපත්තරං පස් පැතිරීම තමයි තියෙන්නේ. මේ පහේ පැතිරීම සිවුම් වෙලා තියෙන්නේ. එතකොට පේනවා ඒ හැම එකම එනම් විඳීමක් තියෙනවා. ඉතින් මේ කාමාවචර භූමිය වල තව පල්ලෙහාට ගත්තාම අර නරක තිරිසන් പ്രേත අසුර ඒවත් කාම භූමිය හැටියට ගත්තාම ඒවයි ඊටත් ගොරෝසු විදියට විඳිනෝ. ඒ තිරිසන්ගත සත්තු. ඒක තමයි මේ සිවුම් වෙවි හාට යන්නේ. එතකොට ඒවා සේරම ලෝකීය ධර්ම ලෝකයට අයිති දේවල් මේ ස්වසංතානය පදනම් කරගත්තු ධර්ම. ඒ නිසා ඒ සියල්ලක්ම බුදුහාමුදුරෝ දේශනා කළේ හේතුවක් ප්‍රත්‍යක් ඇතුව පහළ වෙච්ච ධර්ම. එතකොට ලෝකෝත්තර ධර්මයක් බුදුහාමුදුරෝ දේශනා කරනවා නම් ඒක උගන්වන්නේ හේතුයි ප්‍රත්‍යයයි දෙකම නිරෝධ වුණා නම් අන්න ඒවට ලෝකෝත්තර ධර්ම කියලා කියනවා. ඒක පටිච්චසමුප්පාද මුල් දේශනාවේ මම ඊටාම පැහැදිලි විදියට දේශනා කරලා තියෙනවා. එතකොට දැන් අපිට ලෝකයට අයිති ධර්ම කෙසේද ලෝක නිරෝධයට අයිති ධර්ම කෙසේද කියන එක වචන දෙකෙන් පැහැදිලි. පංචපත්තරං තිමිලං කියලා කිව්වේ ලෝභ, ද්වේෂ, අවිද්‍යාව කියන එක. එතකොට බුදුහාමුදුරුවෝ ඒක අනුශේධ ධර්මයේ හැටියට පෙන්නන්නේ ලෝභය කියන එකේ රාගානුශය, ඊළඟට
ලෝභ ද්වේෂය කියන එකේ පටිගය ඊළඟට අර අවිද්‍යාව කියන එකේ අර අවිද්‍යාවමයි. එතකොට පේනවා ඒකේ අනුශය ධර්ම තමයි එතනින් මතු කරලා පෙන්නන්නට බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී පෙන්වලා තිබෙන්නේ. ඊළඟට පින්වත්නි ඒක මූලං දිරාවට්ටං දෙකක් අතර කැරකැවීම. ඒක තමයි මේ සංසාරේ ඊටාම අමාරුම තැන දෙකක් අතර කැරකැවීම. ඒක තමයි ලොකුම ආවට්ටය එහෙම නැත්තම් කැරකැවීම හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ විඥානපච්චයා නාම රූපං කියන එක. විඥානයයි නාම රූපයයි එකට තියෙන විදිය. ඊළඟට ඒක මූලං තිස්සෝ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා පස්ස සමුදයා කියලා පෙන්වූ ස්පර්ශය. මේ ස්පර්ශය තමයි අද දේශනාවේ මාතෘකාව. වෙලා තිබුණොත් අර දෙකක් අතර කැරකැවීම පිළිබඳ ස්පර්ශය එක ගැඹුරුයි. ස්පර්ශය කියන එක පින්වත්නි අපි තේරුම් ගත්ත ප්‍රමාණයට අපිට මේ ඉන්ද්‍රිය හසුරවන්නට පහසු වෙනවා පටිච්චසමුප්පාද ධර්මයට අනුව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශය පිළිබඳ දේශනා කරපු ඊටාම ගැඹුරු විදියට දේශනා කරපු තැන තමයි දීඝනිකායේ මහා නිදාන සූත්‍රය. ඒ දීඝනිකායේ මහා නිදාන සූත්‍රයත් බුදුහාමුදුරෝ දේශනා කරේ කම්මාස ධම්ම නියංගම, ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කර තැන ඉඳගෙනමයි. මහා ඥානවන්ත පිරිසකටනේ ওই සතිපට්ඨාන සූත්‍රයේ කම්මාස ධම්ම කුරු රට කියලා කියන්නේ නියංගම, ඒ කියන්නේ වෙළඳ නගරයක්. හොඳට මොලේ තියෙන මිනිස්සු හොඳට කාලා බීලා හිටි වෙළඳ නගරයකට තමයි නියංගම කියලා කියන්නේ. ලංකාවේ ඒ විදිහට පෙන්වන්න පුළුවන් නියංගමක් නෑ. ගාම තියෙන නගර කියන එක තියෙනවා. එතකොට කම්මාස ධම්ම නියංගමේ ඉඳගෙන ආනන්ද උත්තමයන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් අර සතිපට්ඨාන සූත්‍රය වගේ පිළිසර දේශනා කර එකක් නෙවෙයි. හැබැයි බොහොම ගම්බීර එකක් නිසා වෙන්න ඕන ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවොත් එක්ක මේක සාකච්ඡා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ ප්‍රකාශ කළා බුදුහාඳුරනේ මේ පටිච්චසමුප්පාදිතා ගැඹුරු එකක්. නමුත් මේක මට බොහොම පහසුවෙන් වැටහෙන ගතියක් පේනවා. ආනන්ද එහෙම කියන්න එපා. ඒ සූත්‍රයේ ඒ විදිහටම මේ අමුවෙන්ම කියන්නේ. අමුවෙන්ම කියනවා. එහෙම කියන්න එපා. මේක පිටින් බැලුවත් අමාරුයි, මේක ඇතුලෙන් බැලුවත් අමාරුයි. කියලා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද දේශනාව කරනවා. හැබැයි අනිත් තැන් වලට වඩා වෙනස්. මේ දේශනාව කරනකොට ඒ හේතුඵල ධර්මයේ එතන බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශය ගැන ඊටාම ගැඹුරු විදියට දේශනා කළා තියෙනවා. පටිච්චසමුප්පාද. සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේ පස්ස මේ ස්පර්ශය කියන එක. අපි සාමාන්‍යයෙන් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියන සූත්‍රය හරියට ඒක ඇතුළත් වෙලා තියෙන සූත්‍ර පිටේ ඒක තමයි අපි සාකච්ඡා කරන්නේ. නමුත් එහෙම ප්‍රකාශ කළාට අර මහා නිදාන සූත්‍රයේ තමයි මේ ස්පර්ශය ගැන මේ තින්නං සංගති පස්සෝ පස්සපච්චයා කියන එක ඊටාම ගැඹුරෙන් බුදුහාමුදුරෝ දේශනා කරා. එතකොට බුදුහාමුදුරෝ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන ඉස්සර වෙලාම මේ භාෂාවේ අපි පාවිච්චි කරන දේවල් හතරක් පිළිබඳ දේශනා කරනවා. යම්කිසි දේවල් අපි ආකාර වශයෙන් මේ ආකාරයි කියලා නම් කරනවා. ආකාර වශයෙන් මේ ආකාරය මේ ආකාරයි කියලා ප්‍රකාශ කරනවා. ආකාර කියලා කිව්වම ඕන කෙනෙක් දන්නවා. ආකාර වශයෙන් ඊළඟට ලිංග වශයෙන් ප්‍රකාශ කරනවා. මේ ලිංග.
ඊළඟට නිමිති වශයෙන් දේශනා කරනවා. ඒ කාලේ භාෂාවේ ගොඩක් ඒ නිමිති කියන එක තිබුණා. නිමිති කියන එක දැන් අද කාලේ නම් වැඩි සිංහල උගත්තු නිමිති කියලා කියන්නේ නිමිත්ත කියලා කියන්නේත් ඒ ලිංග කියන එකම කියලා කියනවා. නමුත් ඒක මේ කියලා කියන්න බෑ. නැත්නම් ඒක වචනයක් හැටියට යොදන්නේ නෑනේ. දැන් අපි කියනවා න නිමිත්තක් ගායි. දැන් ඇහෙන් රූපයක් දැකලා රාගාදී සිතිවිල්ලක් හටගන්න එකනේ නිමිත්තක් කියලා කියන්නේ. එතකොට පේනවා එහෙනම් නිමිති කියන ඒවා භෞතික වෙන්නත් පුළුවන් අභෞතික වෙන්නත් පුළුවන්. දැන් සිතිවිල්ල ආග සිතිවිල්ලක් එක නිමිත්තක් වෙනවා. ඒ නිමිති වශයෙන් අපි අඳුර ගන්නවා. මේක දේශය මේක රාගය මේක කරුණාව මේක අවිද්‍යාව කියලා අපේ මනසේ ක්‍රියාකාරීත්වයේ තුල යෝගාවචරයා හඳුනා ගන්න ක්‍රමයක් නිමිති පහළ වීම. එතනසෙම නිමිත්ත කියන එකේ අවසාන එකතුව තමයි මේ පංච උපාදානස්කන්ධයක් හට ගැනීම. එච්චර දුරට මේකේ අන්ත ඕනේ නැහැ. නමුත් නිමිත්තක් කියලා ගත්තාම ඇති. ආකාර වශයෙන් අපි නම් කරනවා, ලිංග වශයෙන් අපි නම් කරනවා, ඊළඟට නිමිති වශයෙන් අපි නම් කරනවා. ඊළඟට උද්දේශ බුදුහාමුදුරේ මේ වචනේම පාවිච්චි කරනවා. උද්දේශ කියලා කියන්නේ මාත්‍රිකා. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙනවනේ ආනන්දය මම නුඹලාට උද්දේශ වශයෙන්ද විභංග වශයෙන්ද දේශනා කරන්නේය. උද්දේශ කියලා කියන්නේ මාත්‍රිකා උපුටා දැක්වීම. මේ දේශනා කරන්න යන්නේ මේකයි කියලා කෙටියෙන් දක්වන ක්‍රමය තමයි උද්දේශ කියලා කියන්නේ. උපුටා දක්වන මාත්‍රිකාවක් ඇටියට. විභංග කියලා කියන්නේ ඒක විස්තර කරන. දිගාරිනවා. ඒ දේශනා ක්‍රමයේ මුළු දේශනාව තුළම තියෙනවා. එතකොට දැන් මෙතන උද්දේශ කියලා කියන්නේ මාත්‍රිකා. එහෙම නැත්නම් උපුටා දැක්වීම. ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, උද්දේශ එහෙම නැත්නම් මාත්‍රිකා වශයෙන්. මේ භාෂාවක පරිහරණය කරන දේවල් මේ බුදුහාඳුරු පෙන්නන්නේ. එතකොට දැන් මේ ස්පර්ශයට මේක බුදුහාඳුරු පෙන්නන්නේ කොහොමද? බුදුහාඳුරු පෙන්නන හොඳට අහගෙන ඉන්න ඕන. ආනන්දය යම් කිසි කෙනෙක් ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, මාත්‍රිකා වශයෙන් නාමකයක් නම් කරනු ලැබේද? ඒ ආකාර, ඒ ලිංග, ඒ නිමිති, ඒ මාත්‍රිකා නොමැති කල්හි රූපකයේ අදිවචන සම්පස්සයක් දැකිය නොහැකිය. ඒක අදිවචන සම්පස්සයක් දැකිය නොහැකිය. එතකොට මේ නාම කියන එක අපි අපි නෙවෙයි බුදුහාමුදුරුවෝ තෝරලා තින්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන ධර්ම පහට. ඒක මතක තියාගන්න. බුදුහාඳුරෝ කියන දේ මතක තියාගන්න මිසක් ওই පංචස්කන්ධ දෙකට බෙදෙන කතා ඕවා තියාගන්න එපා. ඒවා තේරුම් මේවා තේරෙන්නේ නැහැ. මම ඒකනේ හැමතිස්සෙම මේ සූත්‍රාස්ත්‍රෙන් දේශනා කරන්නේ. අටුවාව මේකට සම්බන්ධ කරන්නේ නැත්තේ වැඩි. සූත්‍රවල තියෙන කියන විදියට මතක තියාගන්න. නාමයෝ මොනවද කියලා අහුවාම ওই එක එක පොත්වල තියෙනව කියන්නේ බුදුහාඳුරෝ කියපු විදියට වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. එතකොට මේ නාම ධර්ම වලින් තමයි අපි රූපය කියන එක හඳුනගන්නේ. එතකොට රූපය කියන එක පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන රූපයන් ආශ්‍රයෙන් අපි ඇති කරගන්නා වූ සංඥාවන්ට තමයි රූප කියලා කියන්නේ. එතකොට එහෙනම් අපි ළඟ තියෙන රූප සංඥාව. ඒ රූප සංඥාව ගත්තේ කොහින්ද? හඳුනාගත්තේ කොහොමින්ද? දම් කරේ කොහින්ද? මේ නාම ධර්ම ආශ්‍රයෙන්. මේ නාම ධර්ම ආශ්‍රයෙන් තමයි මේ රූප සංඥාව බාරගත්තේ. ඒ රූප සංඥාව කොහෙද තියෙන්නේ? අපේ මනේ තියෙන්නේ. අපි මනේ දාගෙන තියෙන මේ රූප සංඥා. මේ නාම ධර්ම ආශ්‍රයෙන්. එතකොට බුදුහාඳුරෝ පළවෙනි කාරණේ කියනවා ආනන්දය
ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, මාතෘකා වශයෙන් යම් කිසි කෙනෙක් නාමකයක් නම් කරයිද ඒ කියන ආකාර, ලිංග, නිමිති, මාතෘකා නොමැති කල්හි රූපකයේ අදිවචන සම්පස්සයක් දැකිය නොහැකිය. ඒක එහෙම මතක තියාගන්න. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ. පහු වෙනකොට තේරෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. ඊළඟට දෙවෙනි බුදුහාමුදුරුවෝ කියනවා ආනන්දය ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, මාතෘකා වශයෙන් රූපකායක් නම් කරද්ද ඒ ආකාර, ඒ ලිංග, ඒ නිමිති, ඒ මාතෘකා නොමැති කල්හි නාමකයේ පටිඝ සම්පස්සයක් දැකිය නොහැකිය. දැන් මේ සූත්‍රයේ ඊටාම වටිනා වචන දෙකක් ස්පර්ශය සම්බන්ධව දේශනා කරලා තිනවා. එකක් අදිවචන සම්පස්සය, අනිත් එක පටිඝ සම්පස්සය. එතකොට පටිඝ කියලා කියන්නේ එතන අර තරහ කියන එක නෙමෙයි, ගැටෙනවා, හැප්පෙනවා කියන එකයි. ඒක පස්සේ තෝරලා දෙන්නම්. ඊළඟට තුන්වෙනි කාරණේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආනන්දය ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, මාතෘකා වශයෙන් නාමකයක් හෝ රූපකයක් හෝ පනවද්ද ඒ ආකාර, ඒ ලිංග, ඒ නිමිති, ඒ මාතෘකා නොමැති කල්හි අදිවචන සම්පස්සයක් හෝ පටිඝ සම්පස්සයක් දැකිය නොහැකිය. ඊළඟට හතරවෙනි කාරණේ කියනවා බුදුහාමුදුරුවෝ ආනන්දය ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, මාතෘකා වශයෙන් නාම රූපයක් පනවයිද? එතන කියන්නේ නාම රූපයක්. නාම රූපයක් පනවයිද? ඒ ආකාර, ඒ ලිංග, ඒ නිමිති, ඒ මාතෘකා නොමැති කල්හි ස්පර්ශයක් පෙන්විය නොහැකිය. අන්න බාන කොච්චර ලස්සනද කියලා. ඉතින් ඕවා මට පාඩමක් උගන්වන්න වගේ උගන්වන්න ක්‍රමයක් නැහැ. ඕක මොකද්ද කියලා අර පටිගත වෙච්ච එකේ නැවත නැවත අධ්‍යයනය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් තමයි අවබෝධ කරගන්න පුළුවන් මේ මොකද්ද කියන්නේ. එතකොට නාමය විසින් නම් කිරීම තුලමයි පින්වත්නි රූපයට අදිවචනයක් ලැබෙන්නේ. අදිවචන කියන්නේ මොකද්ද? ආරූඪ කරගත්ත නම් ලැබෙන්නේ නාමය විසින් නම් කිරීම නිසාමයි. එතකොට ඒ අදිවචන ලැබීම නිසා නාමය තුල පටිඝ සම්පස්සයක් ඇති වෙනවා. පටිඝ කියන්නේ හැප්පීම කියන එකයි. ස්පර්ශය කියන එක. එතකොට ස්පර්ශය කියන්නේ මොකද්ද කියන එක තමයි මේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ අර බොහොම ලේසි කියලා කිව්වහම දේශනා කරන්නේ. එතකොට දැන් මේ ස්පර්ශය පටිඝ කියන එක ගත්තාම පින්වත්නි මේ ස්පර්ශය එහෙම නැත්නම් හැප්පීම කියන එක ගත්තාම අපිට දැන් කෙනෙක් අපි හිතනවා ඇස් පේන්නේ නැති අන්ධ මිනිස්සෙක් තමන්ගේ සුදු සැරවිටියත් අරගෙන සැරිසරනකොට එක එක ඒවායි හැප්පෙනවා. හැප්පිලා කියනවා මේ පුටුවේ කියලා කියනවා. මේ හැප්පිලා කියනවා. මොකද්ද කියන්නේ මේ පුටුව? මේ මේසේ කියනවා. මේ පිඟානේ කියනවා. මේ බල්ලෙක් ඇඟේ කියනවා. හැප්පෙන මේ බිත්තියේ කියනවා. මේ කණුවේ කියලා කියනවා. හැප්පිලා තමයි අඳුනගන්නේ. ඇත්ත වශයෙන්ම මේ ඇස් පේනවා කියන සත්වයෝ පුතුජන සත්වයෝ අඳුරගන්නේ අර අදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියන ධර්මතාවයට උඩ හැප්පිලා තමයි අඳුරගන්නේ. ඒව ගැටෙනවා. මනස තුල හැප්පෙනවා. අන්න ඒකට තමයි පටිඝ සම්පස්ස කියන වචනේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. හැප්පීම. ඒ හැප්පිලා තමයි අඳුරගන්නේ. ඒ හැප්පෙන්නේ මොනවයින්ද? නාමය විසින් නම් කරන ලද දෙයමයි. වෙන මොකවත් හැප්පෙන්නේ නැහැ. ඒ නිසා එතකොට පේනවා මේ නාම රූප දෙකේ තියෙන සම්බන්ධය කොච්චරද කියනවනම්. ඒ කියන්නේ
ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, මාතෘකා වශයෙන් රූපකායක් නම් කරද්ද ඒ ආකාර ඒ ලිංග ඒ නාමකායක් නම් කරද්ද ඒ ආකාර ඒ කිසිවක් නැති කල්හි රූපකාය තුල අදිවචනයක් දක්නට නොහැකි කියලා කියනකොට පින්වත්නි ඒ දෙකේ නාම රූප දෙකේ තියෙන එහෙනම් නාමයෙන්තර රූපයක් පෙන්වන්නත් බෑ රූපයෙන්තර නාමයක් පෙන්වන්නත් බෑ මේ මහා නිදාන සූත්‍රයේ තියෙන විදිය ඊළඟට පෙන්නනෝ යම් ආකාර වශයෙන් යම් ලිංග වශයෙන් යම් නිමිති වශයෙන් යම් මාතෘකා වශයෙන් රූපකායක් පනවද්ද ඒ ආකාරයේ ලිංගයේ ඒ නිමිති ඒ මාතෘකා නොමැති කල්හි නාමකාය තුල පටිඝ සම්පස්සයක් පෙන්විය නොහැකිය. මේ අමුයෙන්ම එහෙම් පිටින්ම කියන ඒ සූත්‍රයේ තියෙන විදියටම. ඒක හරවල බලන්න. අර ටිකක් මේ ඇයට තේරෙන්නේ නැති හින්දා ඒක නිකන් සූත්‍රය කියනකොට තේරෙන්නේ නැති හින්දා තමයි මේ හාඳුරු කෙනෙක් ඌමනා කරන්නේ ඒක තෝරලා දෙන්න. එතකොට එහෙම දේශනා කළා තුන්වෙනි එකේදී කියනවා ආනන්දය ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් මාතෘකා වශයෙන් නාමකයක් හෝ රූපකයක් හෝ පනවද්ද ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ මාතෘකා නොමැති කල්හි අදිවචන සම්පස්සයක් හෝ පටිඝ සම්පස්සයක් දැක්විය නොහැකිය. අන තුන්වෙනි නිගමනය. එතකොට ඒවා ආනන්ද හාමුදුරුවෝ අහන්නේ දක්වන්න පුළුවන්ද කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ඒක පුළුවන් කමක් නැහැ බුදුහාමුදුරුවෝ. ඒක කරන්න බෑ. නෝ හේතම් බන්තේ. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ නාම රූපය ගැන මේ කියන්නේ. ඊළඟට හතරවෙනි නිගමනය දෙනවා. හොඳට අහගෙන ඉන්න. ඊළඟට කියනවා හතරවෙනි නිගමනය ආනන්දය යම් ආකාර වශයෙන් යම් ලිංග වශයෙන් යම් නිමිති වශයෙන් යම් මාතෘකා වශයෙන් නාම රූපයක් පනවද්ද එතකොට අර ප්‍රඥප්ති වල පිටලා තමයි නාම රූපයක් පනවලා තියෙන්නේ ඒකත් පනවගත් එකක් කියලා ඒකෙන් පැහැදිලි වෙනවා නාම රූපය කියන එක ඇති දෙයක් නෙමෙයි ඒ නිසා රහත් වෙනකොට නාම රූප එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති ඒක තමයි නාම රූපේ නිරෝධ වෙන්නේ ඒක පනවගත් එකක් ඉඳා ඒකේ ඇති පරමාර්ථයක් නැහැ එතකොට පෙන්නනවා දැන් අර මේ ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් මාතෘකා වශයෙන් නාම රූපයක් පනවයි දානන්ද ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති නැති කල්ලි ස්පර්ශයක් පෙන්විය එහෙනම් රහතන් වහන්සේට ඒ ස්පර්ශය තියෙනවද මොන ස්පර්ශයද අදිවචන සම්පස්ස පටිඝ සම්පස්සය තුලින් හට ගන්නා වූ හැප්පි ලඳුන ගැනීම ස්පර්ශය තියෙනවද ඈ ස්පර්ශය තියෙනවද? එහෙම එකක් ඇත්තේ නෑ. ඇයි ඒ නැත්තේ? මේ නාම රූපය නිරෝධ කරලා ඉන්නේ උන්වහන්සේ. එහෙනම් උන්වහන්සේට එහෙම හැඳිනීමක් නෑ. එතකොට රහතන් වහන්සේගේ ස්වභාවය ඊටම රමණීය විදියට පින්වත්නි මෙතන විස්තර කළා. බුදුහාමුදුරුවෝ. එතකොට පේනවා දැන් මේ ස්පර්ශය කියන්නේ එහෙනම් අපි ගොඩනගාගත්තු ප්‍රඥප්ති වල ආධාරයෙන් ලබාගත්තු දෙයක්. එහෙනම් මේ ස්පර්ශය කියන්නේ මොනවා හරි ගැටීමකින් අපි යම් හඳුනා ගැනීමක් කරනවා නම් විඥානනයක් කරනවා නම් විඥානයේ විසින් ඒ හඳුනා ගැනීමක් කරනවා නම් ඒ හඳුනා ගැනීම සත්‍යයක් නොවේ. ඒක මායාවක්. ඒක මායාවක්. ඒ මායාව ගොඩනගලා තියෙන්නේ ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් මාතෘකා වශයෙන් නාමය නම් කිරීම නිසා රූපයට ඇවිල්ලා තියෙන මොනවද? අදිවචන සමූහයක් නම් කිරීම නිසා නාමය විසින් නම් කිරීම නිසා රූපය නමුත් රූපේ මොකක්වත් අදිවචනයක් රූපය කියලා කියන්නේ එහෙම එකක්ද? ආකාර වශයෙන් ලිංග වශයෙන් පෙන්වන්න පුළුවන් එකක්ද? නෑ රූපය කියන්නේ මොකද්ද? පේන පින්ඩූපමං පෙන පිඬක් වගේ එකක් මේ රූපේ. ඇති වුණා නිරුද්ධ වුණා. ඇති වුණා නිරුද්ධ වුණා. පෙන අහුරක් වගේ එකක්. රූපය කියන්නේ. එතකොට පින්වත්නි
දැන් අර රූපය අර විදියට ආපු නිසා අපි තුල තියෙනවා රූප සංඥාවක්. නාමය විසින් කරන ලද නම් කිරීම නිසා අර මහා භූත ආශ්‍රයෙන් ගත්තු රූප සංඥාවක්, නාමය විසින් නම් කරන ලද රූප සංඥාවක් අපේ මනේ, ඒවයි තමයි අපි මේ හැප්පෙන්නේ. පුටුවේ කියලා හැප්පෙනවා, මේසේ කියලා හැප්පෙනවා, පිඟානේ කියලා හැප්පෙනවා, ස්ත්‍රිය කියලා හැප්පෙනවා, පුරුෂය කියලා හැප්පෙනවා, බිත්තිය කියලා හැප්පෙනවා, කණුව කියලා හැප්පෙනවා. එක එක ඒවායි හැප්පෙනවා. මොනවද? මේ නාමය විසින් කරන ලද නම් කිරීමක්, පැනවීම සමූහයක් තුලම හැප්පෙන්නේ. අපි පණවගත්තා. නමුත් ඇති දෙයක් නෙමෙයි. අපි මැවූ දෙයක්. ඒ මැවූ දෙයක් නම් කොතනින්ද? මානසිකාර සම්භව සබ්බේ ධම්මා. අන්න බුදුහාමුදුරුවෝ එතන අර කිම්මූලකා සූත්‍රයේදී දේශනා කරා මානසිකාර ධර්මයක්මයි මේක. මේක මොකද්ද? මානසිකාර සම්භව. මනස තුලම හට අරගෙන මානසිකාර තුලම හරි ගස්ස වූ ධර්මයක් කියලා උන්වහන්සේ. එතකොට පේනවා පින්වත්නි, මේ ස්පර්ශය කියන එක අර අපි හිතන සාමාන්‍ය විදියට කල්පනා කරනවට වඩා මේ මහා නිදාන සූත්‍රය ඊටාම ගැඹුරු විදියට මේ ස්පර්ශය කියන එක දේශනා කරලා තියෙනවා. හැබැයි ඒක ස්වල්පයක් එක සැරේටම වැටහෙන්නේ නැහැ, මම දන්නවා. ඒ වැටහෙන්නේ නැති හේතුවක් තියෙනවා. මොලේ නැතිකම නෙමෙයි. බුද්ධ ආගමේ කියලා හැමතිස්සෙම ඕවයි පුරවලා තියෙන කුණු ගොඩවල්. බුදුහාමුදුරුවෝ කිව්ව නැති වෙන්නේ. මුලින් ඉඳලම මේ සත්‍ය ධර්මයේ ඉගෙන ගත්තා නම් ඕක අමාරු වෙන විදියක් නැහැ. එදත් මිනිස්සුන්ටමනේ දේශනා කරේ. යක්කුන්ට පෙරේතයන්ට නෙමෙයිනේ. ඥානවන්ත මිනිස්සු අදත් නැහැ කියලා කියන්නේ කොහොමද? අද තියෙන එක වෙනසක් තියෙන මුළු ලෝකේම තියෙන ලට්ටපට්ට කුණු ගොඩවල් තේරම ඔළුවේ දාගෙන ඉන්න. ඒක වෙනද එච්චර ඉස්සර තිබුණේ නැහැ. මිනිස්සු බොහොම සරල ජීවිතේ. නමුත් එහෙම දාගත්තා කියලා බෑ කියන එකක් ඇත්තේ නැහැ. මෙතන තියෙන්නේ අපි මුල පටන්ම පින්වත්නි මේ දහම වැරද්දුවා ගිහි පැවිදින් විසින්. ඒක කියන්න ඕන බය නැතුව. අද ඩිංගක් එලි කරලා තියෙනවා ඒක. හැමතැනම මාධ්‍යවලිනුත් කියනවා මම මේක ප්‍රසිද්ධයි. බය නම් කියන්නේ. ඉතින් මේ අද ඥානවන්ත මිනිස්සුන්ට නැගිටින්න පුළුවන්. මොකටද මේ ජීවිතයේ අල්ප ආයුෂ තියෙන්නේ. අපි ආයෙ මැරිලා මොන ලෝකෙට උපදිනවද කියලා දන්නේ. උපදිනක බව ඇත්ත. උපදින්නේ කොයිද? නමුත් අපිට ඕන මේ ජීවිතේදීම මේක තේරුම් ගන්න. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මෙච්චර දේවල් තේරුම් ගන්න ඕනද නිවන් දකින්න කියලා. මෙච්චර දේවල් තේරුම් ගන්න ඕනේ මේකේ මූලික ක්‍රමය ඉගෙන ගන්න වෙනවා. අපිට අමාරු වෙලා තියෙන්නේ මූලික ක්‍රමය නැතුව අපි මේ ධර්මය ඉගෙන ගත්ත නිසා. ඒ කියන්නේ මේක පටිච්ච සමුප්පන්න දේශනාවක්, බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ පටිච්ච සමුප්පන්න දේශනාව අපි අමතක කළා තමයි මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ. චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තෙත් එහෙම. පටිච්චසමුප්පාදයේ තුලමයි චතුරාර්ය සත්‍යයත් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අන්න ඒ පැත්තෙන් අපි මේක ඉගෙන ගන්න තරමට තමයි පින්වත්නි අපිට මේ ඥාණය දිනු කරන්න පුළුවන්. එතකොට නාම රූපයක් කියන නාම රූපය කියන එක තැනට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඒ නාම රූපය පනවන ආකාර ලිංග ඒව නැති වෙලා ගියාට පස්සේ ස්පර්ශයක් කියන එකක් පෙන්වන්න බෑ. එහෙනම් මේ ස්පර්ශය කියන එක නාම රූපය නම් කරන ලද රූපයක් තුල තමයි, නාම ධර්මයන් විසින් පනවාගත් දෙයක් තුල තමයි මේ ස්පර්ශය තියෙන්නේ කියලා ඊටාම පැහැදිලි. එතකොට මේ භාවනා කරන කෙනෙකුට තමයි මේක අවශ්‍ය. නැති කෙනෙකුට වැඩක් නැහැ. කට්ටිය හිතන්න එපා මේ නිකන් මේ බිත්තරයක් ගිල්ලා වගේ දැන් මේක ගිලගත්තයි කියලා මේකෙන් නිවන් දකින්න පුළුවන්. භාවනා මානසිකාරය දියුණු කරන එක්කෙනාට, විදර්ශනාව දියුණු කරන එක්කෙනාට තමයි මේක තේරෙන්න පටන් ගන්න. මේ බුදුහාමුදුරුවෝ කියන ස්පර්ශය මොකද්ද? අපි මවාගත්ත මේ මායාව මොකද්ද කියන එක තේරෙන්නේ. නිකන් දේශනා පාළියක් ඇහුව ප්‍රමාණයකින් කෙනෙකුට වැටහෙනවයි කියලා කියන්න අමාරුයි. ඊළඟ එක තමයි පින්වත්නි මේ ද්වාදස මේ
තිරාවට්ටම් දෙකක් අතර කැරකැවීම. ඒකත් අර මහා නිදාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නන. මොකද්ද මේ දෙකක් අතර? දැන් අර කිව්ව නාමයයි නාම රූපයයි විඥානය. අර කිව්ව නාම රූපයයි විඥානයයි අතර තමයි මේ සංසරණය සහ නිස්සරණය යම් කිසි කෙනෙකුට තීරණය වෙන්නේ. සංසරණය කියන්නේ භව කියන එක පැවැත්ම. මේ දෙක එකට තමයි සසර තියෙන්නේ. මොකද්ද? නාම රූපයයි විඥානපච්චය නාම රූප. දැන් බටහිර උගත්තු පවා පින්වත්නි මේ විඥානය ගමන් කරන විදිය හොයනෝ ඒවා ගර්භාවාසයකට යන විදිය ගැන හුඟා පරිශ්‍රණය කරනවා. ඒගොල්ලන් අමතක වෙච්ච දේ මොකද්ද? නාම රූපය. නාම රූපෙන්තර විඥානයක් කතා කරලා නැහැ බුද්ධ ආගමේ. අද ආන්දරූපවා උගත් ආන්දරූපවා කතා කරන්නේ මේ විඥානයක් ගැන විතරයි. විඥානයක් ගැන විතරක් කොහොමද කතා කරන්නේ? විඥානේ නාම රූපයත් එක්ක තමයි මේක තියෙන්නේ. අන්න ආනන්ද හාමුදුරන් අහන ප්‍රශ්න කීපයක්. ඒ පාලියනු ඩිංගක් කියන්න ඕනේ නැත්තම් සූත්‍රයේ තියෙන්නේ. මහා නිදාන සූත්‍රයේ. ආනන්ද හාමුදුරන් අහනවා බුදුහාමුදුරු ආනන්දය විඥානංච හි ආනන්ද මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සත. ආනන්දය යම් මිතක විඥාණය මව් කුසකට න ඔක්කමිස්සත කිව්වේ බැසගත්තේ නැති වුණොත්. අපිනුකෝ ආනන්ද මාතු කුච්චිස්මින් නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිස්සතාති. නාම රූපයාගේ පිළිසිඳීමක් එහෙම නැත්නම් ඇතිවීමක් තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ විඥානයක් මව් කුසකට බැහැගන්නේ නැතුව නාම රූපයාගේ පිළිසිඳීමක් හෝ පැවතීමක් ඇතිවීමක් තියෙනවද කියලා අහනවා. ඔන්න සිංහලෙන් නොහේතම් බන්තේ එහෙම කොහොමද බුදුහාමුදුරේ? එහෙම වෙන්න විදියක් නැහැ. බොහොම හොඳයි ආනන්ද. එහෙම වෙන්න විදියක් නැහැ. විඥානයකින් තොරව නාම රූපයක් එන්නන්න බෑ. දැන් අද උගත්තු කියන සමහරට නාම රූපය අතන රූපේ තියෙන්න පුළුවන්. සමහරට විඥානය කියන එක එළියට ගිහිලා පස්සේ ටික කාලෙකින් ඕනනම් මාස 9කිනුත් එන්න එක එක්කෙනා කියන ඒවා අමාරු වැටෙන්න එපා. මහා නිදාන සූත්‍රය කියන්නේ. බුදු කෙනෙක් කියලා කියන්නේ ওই මේ දොස්තර කෙනෙක්වත් විද්‍යාඥයෙක්වත් නෙවෙයි. ඒක මතක තියාගන්න. බුදු කෙනෙක් කියන්නේ අතැඹුලසේ මේ තුන් ලෝකේම දකින උත්තමයෙක්. බුදුහාඳුරු කියන දේ විශ්වාස කරන්න. විද්‍යාඥයෝ කියන එක නෙවෙයි. ඒව කියලා නිවන් දකින්න බෑ. එතකොට දැන් මේ ඇහුවේ මොකද්ද? විඥානයාගේ පැමිණීමක් නැතුව නාම රූපයාගේ පිළිසිඳ ගැනීමක් නැත. නොහේතම් බන්තේ. එහෙම වෙන්න විදියක් නෑ. ඊළඟට අහනවා විඥානංච ආනන්ද මාතු කුච්චිස්මින් ඔක්කමිත්වා පිළිසිඳගෙන ඔක්කමිස්සති. පිළිසිඳ අරගෙන විඥානයක් මව් කුසකට ගිහිල්ලා ඒ මව් කුසෙන් ඔක්කමිස්සත නැවත මේ විඥානය ගියොත් එතකොට අපිනුකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බත්තිස්සතාති. ඉත්තත්වය කියලා කියන්නේ මෙතනක් කරගන්නවද? දැන් ඉත්තත්වය කියලා කිව්වනේ. ඉත්ත භාවඤ්ඤතා භාවං නාති වත්තන්ති සංසරං කියලා මේ ඇත්තන්ට ඉගෙනුවනේ. මේ ඉත්ත භාව කියලා කියන්නේ දැන් මෙතන කියන එකක් අපි හදාගෙන ඉන්නවා. දැන් මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ මොකද? දැන් එතනින් මෙතෙන්ට ආම දැන් ගණේ මූල පන්සලට කියන්නේ එතන. දැන් මෙතන ඉඳගෙන කියන්නේ එතන. ඊළඟට එතෙන්ට ගියාට පස්සේ මේ මෙතනේ කියපු එකට මොකද්ද කියන්නේ? එතන. එහෙනම් මේකේ ඇති දෙයක් තියනවද? මේක හරියට ඇවිල්ලා මේ නිකන් අමුතු කතාවක් ඒක. එහෙනම් මේක සත්‍යයක්ද? එහෙනම් එතන මෙතන දෙකම හැමතිස්සෙම
මාරු වෙනවා. ඒ කියන්නේ මනසේම මේ තියෙන ස්වභාවයක් විනා මේකේ යථාර්ථයක් නැහැ. ඉත්තත්වයක් කියලා කියන්නේ මෙතනක් බවට පත් කර ගන්නෝ. ඒ කියන්නේ දැන් එයා එහා ලෝකේ ඉඳලා දැන් මෙහි ලෝකෙට ඇවිල්ලා. දැන් එහා ලෝකේ ඉඳගෙන කිව්වා මේ තියෙන්නේ එහා ලෝකේ. දැන් මෙතෙන්ට ආවට පස්සේ කියනවා ආපු තැනට කියනවා දැන් එහා ලෝකේ කියලා. දැන් මේක මේ ලෝකේ වෙලා. මෙතනක් වෙලා. ඉත්තත්වයක් කළා. ඉත්තත්වයකටපත් වෙනවද වෘද්ධියකටපත් වෙනවද? දැන් මේක සිංහලෙන් කියනවා නම් මෙන්න මෙහෙම. ආනන්දය විඥාණය මෞකුසකට බැසගෙන යම් විදියකින් ඒක එතනින් ඉවත් වෙලා ගියොත් නාම රූපය ඉත්තත්වයකටපත් වෙලා වෘද්ධියකටපත් වෙනවද? ඒ කියන්නේ එතනක් කරගෙන ඒක වැඩෙනවද කියන අහන. නොහේතම් බන්ති එහෙම වෙන්නේ කොහොමද? ඒක යනකොටම නාම රූපයක් දැන් අපේ උගත්තු කියන විදිහට නම් ඒක ගියාට කවන්නේ නාම රූපය තියෙන. ඒක තියෙනවා. ඒක ගිහිල්ලා ඕනනම් පස්සේ එන්න පුළුවන්. භූත කතා ඔය භූත කතන්දර ඔය පොත්වල තියෙන. ඉංග්‍රීසි පොත්වල තියෙනෙත් ඒ භූත කතන්දර ඔය බටහිර උගත්තු ලියපු ඔය අපේ පරණ සමහර ලොකු හාමුදුරු ලියලා පට්ටපල් බොරු. ඒකට ලොකු හේතුවක් වෙලා තියෙනවා. අපේ මේ මිනිස්සුන්ට යම්කිසි හේතුවක් නිසා යම්කිසි කාල පරිච්ඡේදයක් වෙනකොට පින්වත්නි අර මුල් පෙළ මුල් සූත්‍රේ පැත්තකට වීසි කරලා දාලා මේ එක එක්කෙනා ලියපු දේවල් කියවන්න පටන් ගත්තා. ඒව කියවලා මනස තව ටිකක් අවුල් කරා. අර සීරම පැත්තකට අයින් කළා බුදුහාමුදුරෝ උගන්වපු සූත්‍රේ විතරක් කේවල පරිපූර්ණං ඒ එකක් හැටියට ගත්තා සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන්නේ. කාගේවත් මුක්කු ඕනේ නැහැ ඒකෙන් නැගිටින්න. කේවල පරිපූර්ණ. තනියෙන් ගත්තත් අංග සම්පූර්ණයි හැම සූත්‍රය. ඒව වෙනම කියවලා බලනකොට ඊටාම මිහිරි විදියට මේ ධර්මය පෙන්වලා තියෙනවා. ඊටාම මිහිරි විදියට. ඒ මිහිරි ධර්මයයි මේ ඇත්තන්ට මේ දේශනා කරන්නේ. ඒවා අරවැ එල්ලිලා කියනව නෙමෙයි. ඒවා එල්ලිලා කියන්නේ නැහැ මම. මේ මිහිරි ධර්මය මේ කියන්නේ. අර පෙළේ තියෙන මිහිරි ධර්මය බුදුහාමර නිවන් අවබෝධයේ පිණිස දේශනා කරපු ධර්මය. එතකොට පේනවා දැන් අටුවා පැත්තට ගියොත් අර මුලින් කියපු ගාථාව ඒක මූලං දිරාවට්ටං තිමිලම් පංච පත්තරං සමුද්දං දාසු සාකාරං පාතාලං අතරී ඉසීති කියන ගාථාව තෝරලා තින්නේ ඒක මූලං කියන එකට තණ්හාව කියලා දෙනවා. කවන්නේ. ඊළඟට පාතාලං කියන එකට ඒකටත් තණ්හාවයි කියලා තියෙනවා. ඊළඟට සමුද්දං කියන ඒකටත් තණ්හාවයි. තණ්හාව කියන එක තුන් තැනක තියෙනවා. ඔන්න අරකේ අටුවා. අර පංචපත්තරං කියන එක පස්පැතිරීම ඒක ඒ විදිහට දේශනා කළා කියලා තියෙනවා. ඊළඟට ද්වාදසාවට්ටං කියන එකේ 12 ආකාරයක කැරකැවීම කියන එකත් ඒ විදිහට පෙන්නන. අර තණ්හා කියන එක තුන් තැනක අර එකම සූත්‍රයේ තුන් තැනක පෙන්නලා තියෙනවා. ඉතින් ඒක කවදාවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම මොකද්ද මේ ඒක මූල කියන එක සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. තවත් සූත්‍ර තියෙනවා ඒකට අදාළ. සමුද්ද කියන එක වෙනම දේශනා කරලා තියෙනවා. පාතාල කියන එක වෙනම සූත්‍රයක කාටවත් ඕනේව කියන්න නෙමෙයි එහෙම දේශනා කරලා තියෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ ඉගෙන ගත්ත එක. බුදුහාමුදුරුවෝ තේරුම් අරගෙන ලෝකයාට කියන දේ. අන්න ඒක අපි ඉගෙන ගන්න. ඒ නිසා පින්වත්නි අර පෙලෙන් බාහිරව තියෙන දේවල් ගැන මම නෙමෙයි පොල්ලත්තේ බුද්ධදත්ත මහානායක හාමුදුරු තමයි මුලින්ම සැකපල කළා අටුවාවට ග්‍රන්ථයක් ලිව්වේ. ඒක කියවලා බලන්න. මම කියනනේ දැන් මට බණින ඔක්කොම කට්ටිය ගුවන්විදුලිය වලයි අර කෑ මේකේ අටුවාවට දොස් කියන එක. මට බැලලා වැඩක් නැහැ. එහෙනම් අර පොල්ලත්තේ බුද්ධදත්ත නායක හාමුදුරන්ට බණින්න. උන්වහන්සේ අර ලියලා තියෙන අටුවා පරීක්ෂණය කියලා පොතක් 40 ගණන් වල මං උපදින්නත් ඉස්සෙල්ලා. එදා ඉඳලා ওই ප්‍රශ්නේ තිබුණා මේක වැහුවයි කියන මේ උතුම් ධර්මයේ වැහුවයි කියන අදහස අග්ගමහා පඬිත උන්වහන්සේට ඒක තේරුණා තිබුණා. අපිට ඉස්සර වෙලා. එතකොට මේ දහම ඉගෙනගෙන යනකොට පින්වත්නි මේ අපබ්‍රංශ හොඳට පැහැදිලි වෙනවා මොනවද මේ උගන්වලා තියෙන්නේ. මම බණිනව නෙමෙයි. අපි ඉතින්
එතනින් සරණ යන්න ආවේ නෑ බුදුහාමුදුරුවෝ සරණ යන්න ආපු කෙනෙක්. ඉතින් බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මොනවද? ඒ නිසා තමයි මම ප්‍රශ්න අහනකොටත් කියලා තියෙන්නේ ගිහියන්ට මගෙන් විශේෂයෙන් ප්‍රශ්න අහනවා නම් ආමුදුරුවනේ මේ ගැන බුදුහාමුදුරුවෝ මොකද දේශනා කරලා තියෙන්නේ කියලා අහන විනා අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා අරහාඳුරෝ මෙහෙම කියලා තියෙනවා ඔබ වහන්සේ කියන්නේ මොකද්ද කියලා මගෙන් ඇහුවොත් මං හොඳටම බයි. ඒවට මං උත්තර දෙන්නේ නැහැ. ඒ කාලේ ඉඳලම මගෙන් අහනවා නම් ප්‍රශ්නයක් අහන්න ඕන ආමුදුරුවනේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් මට තියෙනවා ඒක බුදුහාමුදුරුවෝ කොහොමද කියලා දීලා තියෙන්නේ. අන්න එතකොට මං උත්තර දෙනවා. මොකද මට පුළුවන් බුදුහාමුදුරුවොත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න විතරයි. මගේ කිසිම සම්බන්ධයක් අනිත් අයත් එක්ක ඇත්තෙත් නැහැ ඕනෙත් නැහැ අවශ්‍යත් නැහැ අනාගතේ ඕනෙත් නැහැ. බුදුන් සරණ ගියා, දහම් සරණ ගියා, සංඝුන් සරණ ගියා නම් ඒ තථාගත ඒ ගෞතම බුදුහාමුදුරුවෝ සරණ ගියා. උන්වහන්සේ අවබෝධ කළ ධර්මයේ සරණ ගියා. සාරිපුත්ත මොග්ගල්ලානාදී ආර්ය පුජ්‍යල මහා සංඝරත්නයේ සරණ ගියා කියන පදනම තුල අවිච්ඡප්පසාදී ශ්‍රද්ධාවෙන් යුක්තවයි මේ දේශනාවක් හැම එකක්ම කරන්නේ අනිත් අයට අපහසු උපාස කරනව නෙමෙයි. මේ මිනිස්සු ටිකක් හරි ප්‍රඥාවට ගන්න පුළුවන් ද කියන කාරණා අපි තේරුම් ගන්න. එතකොට පේනවා පින්වත්නි දැන් අපිට සාමාන්‍ය අවබෝධයක් හැටියට දැන් මේ ඇත්තන්ට දේශනා කරත් යෙදුනා මේ ස්පර්ශයේ ඒක මූලං කියන එක. ඒක මූලං කියන එක. තිස්සෝ වේදනා පස්සජා පස්ස මූලකා බුදුහාඳුරු කියන විදිහට මේ ස්පර්ශයමයි මූලික වෙන්නේ. ඒකමයි පස්ස නිදාන ඒක තමයි නිදාන වෙන්නේ. පස්ස සමුදය ඒක තමයි සමුදය වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ නැවත නැවත කියනවා. ඒ නිසා ස්පර්ශය තමයි ඒක මූලකා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. දිරාවට්ටම් කිව්වේ මේ නාම රූපයයි විඥානයයි අතර දැන් අර පෙන්වන්නේ ආනන්ද හාමුදුරුවොත් එක්ක කරන සාකච්ඡා. ඒක හරිය ලස්සන සාකච්ඡාව. ඒක කියවල බලන්න දිගට යනවා. දිගට යනවා. එහෙනම් මෙහෙම වුණොත් ඒ පාලියෙන් කියන්නේ මේ නැත්තන් තේරි. දිගට ඒ සාකච්ඡාව යනවා. මේ විඥානයයි නාම රූපයයි අතර තියෙන සම්බන්ධය. ඒ නිසා අපිට විඥානය විතරක් කතා කරන්න බෑ. ඒ නිසා තමයි බීජ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ අහමඤ්ඤත්‍ර රූපා රූපෙන්තර විඥානයක් මම පෙන්වන්නේ නැත. අඤ්ඤත්‍ර වේදනා වේදනාවෙන්තර විඥානයක් මම පෙන්වන්නේ නැත. අඤ්ඤත්‍ර සංඥා සංඥාවෙන්තර විඥානකුත් මම පෙන්වන්නේ අඤ්ඤත්‍ර සංකාරේහි සංකාරේහින්තර විඥානකුත් මම පෙන්වන්නේ නැත. විඥානස්ස ආගතින් හට ගැනීමක් තියනවාද? හටගන්නේ කොහෙද? මේ ඉන්ද්‍රිය බද්ධව චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන කියපු විදිහ ඉන්ද්‍රිය බද්ධව ආගතින් කියන්නේ මේ මනසේ ඇති වෙන ස්වභාවය. විඥානනේ අර හැප්පිලා අඳුර ගන්න ගතිය. අර ස්පර්ශය. ආගතින් කියන්නේ ඒක පහළ වෙනවා මේ චක්කු විඥාන වශයෙන් ආගතින්. ගතිය පවත්තන්නේ මේ සසංතානේ. ගතිය පවත්තන. දැන් ඒ හැප්පිලා අඳුරගත්ත ගතිය තියෙන්නේ මෙතන ගතින්. එතකොට මේක විඥානයේ විතරද? රූපයෙන් තොර නැහැ, වේදනාවෙන් තොර නැහැ, සංඥාවෙන් තොර නැහැ, සංකාර වලින් තොර නැහැ. මේ ඒකින්වත් තොර නැතුව මේ සියල්ලංගෙම එකතුව තමයි විඥාන. එහෙනම් ඒ පැත්තෙන් එහෙම කියනකොට විඥාණයෙන් තොර වේදනාවක් තියෙනවද? විඥාණයෙන් තොර රූපයක් තියෙනවද? බුදුහාඳුරු පෙන්වන්නේ. අහමඤ්ඤත්‍ර රූපා කියනකොට. එහෙනම් මේ අය වෙනම රූප පෙන්වන්නේ. වෙනම රූප පෙන්වන්න බෑ. එහෙනම් බුදුහාඳුරු යම් රූපයක් පෙන්වනවා නම් ඒ රූපය විඥානයත් එක්ක තියෙන එකක්. මේ සූත්‍රයේම කියන එක. අටුවාවල තියෙන එකක් නෙමෙයි. සූත්‍රේ කියවල බලන්න. බීජ සූත්‍රේ කියවල බලන්න. එතකොට එහෙනම් බුදුහාඳුරෝ පෙන්වන රූපය විඥාණයෙන් තොර නැහැ. එහෙනම් විඥාණයෙන්තර රූපෙකුත් රූපෙන්තර විඥානෙකුත් බුදුහාඳුරු පෙන්න විදිහට පෙන්වන්නේ. අනිත් ස්කන්ධත් එසේමයි. ඒ නිසා තමයි කිව්වේ අර මහා භූත ආශ්‍රයෙන් නම් කරගත්ත රූප සංඥාවක් තමයි රූපය හැටියට අර විඥාණය තුල
තියෙන. ඒ නිසා මේක මේක කේසාලෝමා නකාදන්තා තචෝ මන්සන් නහරු වට්ටි කියලා කොච්චර මේක බෙදලා අයින් කරගන්න හැදුවත් තව බෙදන්න ගත්තත් බෙදන්න කොච්චර බෙදුවත් ඒ බෙදන ප්‍රමාණයට අනුව ඒක නම් කිරීමක්මයි නාමය විසින්. ඒ නම් කිරීම නිසා රූපයට අදිවචන එනවා. එතකොට රූප සංඥා වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එතකොට රූප සංඥා වැඩි වෙනකොට ගැටීම අඩුද වැඩිද? ගැටීම වැඩි. හැප්පෙන ප්‍රමාණය හැප්පිලා අඳුර ගන්න වෙනවා. මේක කෙස්, මේක සුදු වෙච්ච කෙස්, මේක කළු වෙච්ච කෙස් කියලා තව හැප්පීම් ගොඩක් අඳුර ගන්න වෙනවා. අර හැප්පීම් ගොඩක් අර මනසේ ඇති වෙනවා. එහෙනම් මේ රූප සංඥාවක් ගැන නේ කියන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි අහමඤ්ඤත්‍ර රූපා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. රූපෙන් තොර විඥානයක් නෑ. ඊළඟට රූපයක් වෙනව පෙන්වන්න බෑ විඥානයක් නැතුව. අර භෞතික විද්‍යාවට අනුව පෙන්න ගන්න ඕන එකක්. මේ නිවන් දකින්න තථාගත මාර්ගයේ තියෙන රූපය ගැනයි මේ විස්තර කරන්නේ. ඒ රූපය විඥාණයෙන් තොර රූපයක් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැහැ. රූපෙන් තොර වූ විඥානයක් දක්වන්නටත් බෑ. අනිත් ස්කන්ධත් එසේමයි. එතකොට දැන් හොඳටම තේරුම් ගත්තා රූප සංඥාව ස්වභාවය එන හැටි මේ. එහෙනම් ආගතින් කියන්නේ මේ ඉන්ද්‍රිය ආශ්‍රයෙන් ඒවා ප්‍රත්‍ය කරගෙන ආගතින් පහළ වෙනවා. මොකද්ද? විඥානය. ගතින් මේ හිතේ පවත්තනවා. චුතින් චුද්ධෝ අපේත විඥානෝ. මැරෙනකොට මේකෙන් එළියට වීසි වෙලා යනවා. මේ කය අත්හැරලා චුතින් ඊළඟට ඒ විඥාණය පින්වත්නි අර සියල්ලංගෙන්ම යුක්තයි. එහෙනම් චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන මේ. එතකොට දැන් අපි හිතනවා මේ සම්මත මරණ වේලාවට විතරයි ආගතින් ගතින් චුතින් කියන අවස්ථා තුන තියෙන කියලා. නෑ මේ හැමතිස්සෙම. ඇයි හැමතිස්සෙම තියෙන්නේ? දැන් මුලින්ම කිව්වා මේ දේශනාව. ඇයි හැමතිස්සෙම තියෙන්නේ? ඇයි ආහාර වර්ග 4ක් කිව්වනේ? මොන ආහාරද? විඥානාහාර. විඥානාහාර නිසා තමයි එහෙම වෙන්නේ. එකම විඥානය නෙවෙයි මේ තියෙන්නේ. ඇහැ පදනම් කරගෙන චක්කු විඥානය, කන පදනම් කරගෙන සෝත විඥානය, දිව පදනම් කරගෙන ජීවා විඥානය, කාය පදනම් කරගෙන කාය විඥානය, නාය පදනම් මේ විදියට විඥාන හැමතිස්සෙම අරමුණුත් එක්ක ආගතින් හැමතිස්සෙම පහළ වෙනවා. ඊළඟට ගතින් මෙතන ඒවා කොච්චර වෙලාවක් මානසිකාරයක් හැටියට ඊළඟට අපි ඒව පවත්නවද ඒවා ගැන හිතනවද? චුතින් ඒක අයින් වෙනකොට තව එකක්. එතකොට පේනවා මේක හැමතිස්සෙම ආගතින් ගතින් චුතින් උත්පත්තින් අන්න හතරවෙනි. උත්පත්තින් ඒක තමයි උපචය. උපචයක් හැටියට මේ පංච උපාදානස්කන්ධය අපි හරි ගස්සනවා. අභිධර්මයේ උපචය කියලා උගන්වන්නේ වචනයක්. උපචයක් වශයෙන් මේ හැමතිස්සෙම පංච උපාදානස්කන්ධය සකස් කරනවා. අන්නේ සකස් වෙනවා සකස් කරනවා. අන්න ඒකට තමයි උපචය කියලා කියන්නේ. ඒ උපචයක් වශයෙන්. එතකොට මේක හැමතිස්සෙම සකස් කරමින් ওই ඉන්න අවස්ථාවේදී ඒ තැනත්තා මේ සම්මත මරණයටපත් වෙනවා. ඒ සකස් වෙන අවස්ථාවේ තිවිච්ච ස්වභාවයට අනුව තමයි ආගතින් ගතින් චුතින් උත්පත්තින් කියන කතාව හොඳට පෙන්නලා තියෙන්නේ. ඔක හොඳට බලාගෙන ඉන්න පුළුවන් භාවනා මනසිකාරات තියෙන එක්කෙනාට. ඕවා නිකන් පොත්වල තියෙන එකක් නෙවෙයි. අපි මේ ජීවිතේ තියෙන දේ බුදුහාමුදුරුවෝ මේ පෙන්නන්නේ. ඒක බලාගෙන ඉන්න පුළුවන්. භාවනා කරන එක්කෙනා. ඒ නිසා තමයි උන්වහන්සේ දේශනා කළේ පච්චුපන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. මේ මොහොතේ එළඹෙන මේ ධර්ම කෙරෙහි අර උපචයක් හැදෙන්නේ නැති විදියට තත්ත විපස්සති. ඒ ධර්මයන් විශේෂී විපස්සනාවෙන් යුක්තව වාසය කරන්නයි කියලා දෙනවා. ඒක බද්දේ කරත්තේ කියලා පෞගේ දවසේ කිව්වනේ. ඇහුව නේද? ඇහුවනම් හොඳයි. එතකොට අන්න ඒ වාසය තමයි බෞද්ධයාගේ විසීම. ඉතින් බෞද්ධයා කියන එක්කෙනා ආඳුරු කෙනෙක් වෙන්නත් පුළුවන්, ස්ත්‍රියක් වෙන්නත් පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්. ඉතින් බෞද්ධයාගේ වාසය විහරණය ඒකයි.
ඒ මොකද මේ උපචය සන්තතිය කියන මේ தත්වයන්ට පත් කරන්නේ නැතිව ඇහැට එන අරමුණු, කනට එන අරමුණු, දිවට එන අරමුණු, ශරීරයට එන අරමුණු, මේ අරමුණු ඒ අනුව විපස්සනා දුරෙන් යුක්තව බලමින් ඒවයි ඇලීමක් ගැටීමක් නැතුව අර මල තුනක් හදන්නේ නැතුව පස්පැතිරීමක් ඇති කරගන්නේ නැතුව ඊළඟට අර 12 ආකාරයක ආවට්ටයක් හරි ගස්ස ගන්නේ නැතුව හැමතිස්සෙම පාතාලෙටම වහින්නේ නැතුව අපේ ජීවිතේ පින්වත්නි බේර ගන්න ඕන. ඒ බේර ගන්නට නම් අපි හැමතිස්සෙම යෝනිසෝ මනසිකාර කියලා කියන වචනේ කියන්නේ. අයෝනිසෝ මනසිකාර නෙමෙයි. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අපි වාසය කරන්න ඕන. නුවණින් වාසය කරන්න ඕන. ඒක ආතාපි වීර්ය සම්පන්න ජීවිතයක් විය යුතුයි. සතිමා සිහියෙන් යුක්තව වාසය කරන ජීවිතයක් විනය්‍ය ලෝකේ හැමතිස්සෙම මේ ආයතන හික්මාමින් වාසය කරන්නා වූ ජීවිතයක් විය යුතුයි. බෞද්ධයාගේ ජීවිතය. එතකොට භාවනාව කියලා ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ උගන්වන්නේ එක ක්‍රමයක් නෙමෙයි, අර තැනකට ගිහිල්ලා ඇස් දෙක වහගෙන ඉන්න එකක්ම විතරක් නෙමෙයි. අපි මේ ජීවිතේ ගත කරන වෙලාවේ ඒ අවස්ථාවලදී අපිට මූණ පාන්ට සිද්ධ වෙන ඒ හැම සිදුවීමකදී පින්වත්නි අපි නුවණින් යුක්තව වාසය කිරීමේ හැකියාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතන විපස්සනාව හැටියට දේශනා කරන්නේ. ඒකට ඒක තේරුම් ගන්න ඕන. එතකොට දැන් ඒකට ගාථාව කියන්නේ ඒක සූත්‍රය. සම්පූර්ණ සූත්‍රයේ තියෙන ඔච්චරයි. ওই පද හතර විතරයි. ඉතින් ওই පද හතරේ අටුවාවේ තියෙන සම්පූර්ණම බුදුහාමුදුරුවෝ නොකියන දේවල්. බුදුහාමුදුරුවෝ කියන ඒවා ඔක්කොම අර සූත්‍රවල නම් කිව්වා. ඒ සූත්‍ර බලාගත්තාම ඒ ළඟම තියෙන ඒ සූත්‍ර අන්න ඒකයි පුදුම වාසි. දැන් ඒ කාලේ ওই පුංචි ලරු හැටියට කජු අහුලන්න ගියාම ඒ කජු අර බවුල්ලු දාපු ඒ කජු ඇටයක් තියුණොත් යම් තැනක ටිකක් විපරම් කරලා අවට වටපිට බැලුවොත් තව කජු පොළවල් කීපයක් ඊ ගහේම කජු පොළවල් කීපයක් මට පුංචි කාලේ ඒක මතක් වුණා. දැන් මේ සූත්‍රයේ මේක කේවලව තියෙන අනේ පද හතරයි මේකේ මොකක්වත් නැහැ කියලා පැත්තකට දාලා මේක නම් තේරෙන්නේ නැහැ කියලා. අටුවාවේ තියෙන බොරුව මේගොල්ලන්ට කියලා දුන්නට වැඩක් නැහැ. මේක කජු පොළ බලන්න ඕන මොකද්ද වෙලා තියෙන්නේ. ඔන්න බොලේ හරවල බලනකොට මේ හැම එකකටම වෙන වෙන සූත්‍ර තියෙනවා. පුදුම මිහිරි පුදුම සැනසීමක් බුදුහාමුදුරුවෝ නැත්තම් ඒ සූත්‍ර නොමෙතුනා නම් අපිට මොකද වෙන්නේ? අර අටුවාවේ කිව්ව ටික තේරුම් අරගෙන ඒ බොරු ටික මේගොල්ලන්ට කියලා ඒ බොරුව තව ඩිංගක් වැඩි කරලා ලියපු කවුරු හරි පොතක් කියවලා තාඩින් ඉන්නවා ඉතින් බුද්ධාගම්කාරයෝ. ඉතින් මොකක්වත් නැහැ. ප්‍රඥාවක් එන්නේ නැහැ. මේක ඊතර වීමක් ගැන කල්පනාවකුත් නැහැ. ඒ මොකක්වත් නැහැ ඉන්නවා. එහෙම වෙන්න ඕනේ නැහැ අපි කවුරුවත්. ඒ නිසානේ බුදුහාඳුරෝ විචාර බුද්ධියෙන් යුක්ත මිනිහෙක් වෙන්නේ කියලා. එහෙම වෙන්න ඕනේ නැහැ. මහාපදයන සූත්‍රයේ දේශනා කරන්නේ ඒකනේ. අපි කවුරුවත් එහෙම වෙන්න ඕනේ නැහැ. අන්තවලට වැටෙන්න ඕනේ නැහැ. පුජ්‍යලේ කල්ල ගන්න ඕනේ නැහැ. අපි අල්ල ගන්නව නම් අල්ලගන්නේ මගේ බුදුහාඳුරෝ විතරයි. ඒ බුදුහාඳුරෝ කිව්වදී ගැන මම කවදාවත් සැක කරන්නේ නැහැ. සැක හිතන්නේ නැහැ. අපි මේ ජීවිතයේ ඇතුලෙන් කල්පනා කරනකොට තව තවත් අපේ බුදුහාමුදුරන්ට අපි ලම් වෙන. හැබැයි වෙන කෙනෙක් කියපු ඒවට එක සැරේ නෙමෙයි, දෙසරේ නෙමෙයි, තුන් සැරේ නෙමෙයි, දහස් වතාවක් මම සැක කරනවා. දහස් වතාවක් සැක කරන ඕනම උගතෙක් කියව පොත. බුදුහාමුදුරුවෝ කියන එක මම එක විටම ගන්නවා මට තේරෙනවා. මට ඒක මගේ මනසේ මම ඒක බලනවා මට තේරෙනවා මට අවබෝධ වෙනවා. ඒ සැනසීම මට මේ මොහොතේම ලැබෙනවා බුදුහාමුදුරන්ගේ වචන වලින්. ඒක විතරාගී වචන, විත දෝෂ වචන, විත මෝහ වචන. ඒ වචන ඇහෙනකොටම බය නැති වෙනවා. භයං වා චම්බිතත්තං වා මේ බය ඔක්කොම නැති වෙලා සැනසීමක් විතර දැනෙන්න පටන් ගන්නවා. ඒක බුදුහාමුදුරන්ගේ වචනවල තියෙන රහස. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි එතෙන්ට කිට්ටු වුණොත් විතරයි පින්වත්නි මේ දැනීම අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. නැත්තම් අපිට අරවත් එකයි මේවත් එකයි කියලා තමයි අපිට කියවන්න අපේ ජීවිතේ
සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අය තේරුම් ගන්නට අපේ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ඒකමූල සූත්‍රේ, කුඩා සූත්‍රේ ජීවිතේ ඊටාම නිවන් මාර්ගය දක්වාම යොමු කරලා තියෙනවා. මේ ස්පර්ශය මොකද්ද? ස්පර්ශය නැමැති මායාව මොකද්ද කියන එක තමයි කිපෙන්නලා තියෙන්නේ. ඊළඟට මේ දෙකක් අතර කැරකෙන නාමයයි රූපය අතර මේ සම්බන්ධය මොකද්ද? මේ උගත්තු කියන බොරුවට ඒකේ උත්තර තියෙනවා. ඊළඟට මේ කෙලෙස් කිලුටු තුන, ලෝභය, දේශය, අවිද්‍යාව. ඊළඟට පස් පැතිරීම, මේ අරූප භූමිය දක්වා පස් පැතිරීම. ඊළඟට සමුද්‍රය, මේ හැම සමුද්‍රයක් කියලා කිව්වා. එතකොට භාවනා කරන එක්කෙනාට ඒ හොඳටම මදිද? මේ ඇහැ සමුද්‍රයක් කියලා දකින්න. මේ රූප නැමැති රකුසන් තමයි එන්නේ කියලා දකින්න එක විදර්ශනා භාවනා කරනකොට කොච්චර මිහිරිද බලන්න. ඒක නිකන් කෙනෙකුට වැඩක් නෑ. ඒක හරිය මිහිරි. ශබ්ද නැමැති රකුසන්ට අහු වෙන එක මිහිරි ධර්මයක්. ඊළඟට පාතාලං අතරි ඉසීති, හැබැයි මේ එක මුලක් ඇති, දෙකක් අතර කැරකෙන මල තුනක් ඇති, පස්පැතිරීමක් ඇති, 12 ආකාරයක ආවට්ට ඇති සමුද්‍රයේ පාතාලයෙන් එතර උනා ඉසීති රහතන් වහන්සේ. ඔක්කොගෙම රිංගුවා. අපි මේ මොහොකට හරි අහු වෙනවා. දැන් මෙතන ගොඩක් තියෙනනේ. මේ මොහොකට හරි අහු වෙනවා. මේ ඔක්කොගෙම අතරී ඉසීති. මේවෙන් ඔක්කොගෙම රිංගලා ගියා. ඒ කොහොමද? වීරිය. ඒ මොකද්ද? පින. අදිෂ්ඨානය. බෑ කියලා නෙමෙයි, අදිෂ්ඨානය. යෝනිසෝ මනසිකාරය. ඇති කරගෙන මේවෙන් රිංගලා යන්න. හසරින් එතර වෙන්න. මේ සංසාරේ කොතරම් උත්පත්ති ලැබුවත් දුකයි. අපිට දුක් විඳින්න වෙනවා. කවුරු කොසේ කිව්වත් මේකේ එක දේවල් මිනිස්සු අතර තියෙන්න පුළුවන්. නමුත් මොන දේවල් තිබුණත් පින්වත් අපි මැරෙනවා, ලෙඩ වෙනවා. අපි දුක්ඛ දෝමනස්යන්ටපත් වෙනවා. ඒක පරම සත්‍යයක්. ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් අපිටම විතරයි. ඒකට පහන් තැබක් වගේ මගේ බුදුහාඳුරු අපිට මේ ආලෝකය ලබා දීලා තියෙනවා. අපිට අප්‍රමාණ අපි කෙරෙහි කරුණාවක්, ලෝකානුකම්පාය. අපි කෙරෙහි අප්‍රමාණ කරුණාවක් බුදුහාමුදුරුවෝ තියෙනවා. ඇත්තටම නිකම් බොරු කරුණාවක් නෙමෙයි, ඇත්තටම කරුණාවක් අපේ බුදුහාමුදුරුවෝ අපි කෙරෙහි තියෙනවා, අපි මේ දුකින් ගලවන්න. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය හොඳට ඉගෙනගෙන වීරිය සම්පන්නව කටයුතු කළා මේ සංසාර සාගරයේ සමුද්‍රයෙන් අපි එතර වෙන්න ඕන කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ටික වෙලාවක් භාවනා කරන්න. අතීත රූපයෝ මම නොවේමි, වර්තමාන රූපයෝ මම නොවේමි, අනාගත රූපයෝ මම නොවේමි, අතීත වේදනාවෝ මම නොවේමි, වර්තමාන වේදනාවෝ මම නොවේමි, අනාගත වේදනාවෝ මම නොවේමි, අතීත සංඥාවෝ මම නොවේමි, වර්තමාන සංඥාවෝ මම නොවේමි, අනාගත සංඥාවෝ මම නොවේමි, අතීත සංකාරයෝ
මම නොවෙමි වර්තමාන සංඛාරයෝ මම නොවෙමි අනාගත සංඛාරයෝ මම නොවෙමි අතීත විඥානයෝ මම නොවෙමි වර්තමාන විඥානයෝ මම නොවෙමි අනාගත විඥානයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා රූපං භික්ඛවේ දුක්ඛා රූපං භික්ඛවේ අනත්තා වේදනා භික්ඛවේ අනිච්චා වේදනා භික්ඛවේ දුක්ඛා වේදනා භික්ඛවේ අනත්තා සංඥා භික්ඛවේ අනිච්චා සංඥා භික්ඛවේ දුක්ඛා සංඥා භික්ඛවේ අනත්තා සංඛාරා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ දුක්ඛා සංඛාරා භික්ඛවේ අනත්තා විඥානං භික්ඛවේ අනිච්චා විඥානං භික්ඛවේ දුක්ඛා විඥානං භික්ඛවේ අනත්තා අතීත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා වර්තමාන රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා අනාගත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා අතීත වේදනාවෝ මම නොවෙමි වේදනා භික්ඛවේ අනිච්චා බුදුහාමුදුරුවෝ ලෝකයාට මේ අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දේශනා කරනකොට ඉතින් කොටසක් ඉඳගෙන නෑ ඒව නිට්ටයයි කියලා කියන. එතකොට
බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ නිසා ලෝකයා තමයි මාත් එක්ක මේ විවාද කරන්නේ ඉන්නේ. මම විවාද කරන්නේ නැහැ ලෝකයත්. මම ඇත්ත දැනගෙන මේ අනිත්‍යයි කියලා කියනකොට ඒගොල්ලන් කියනවා නිට්ටයයි. ඒකට ඒගොල්ලන් විවාදයට එන්නේ. තමන් වහන්සේ නෙවෙයි. එතකොට අපේ මනස තුලත් මේ විවාදයේ තියෙනවා නිවන් අවබෝධ කරන තාක්කල්ම. අපි කොහොම කිව්වත් මේ රූපය මමයි කියලා තදින් අරගෙන ඉන්නවා. ඒක විවාදයක්. තමා තුල තියෙන. මේ වේදනාව මමයි කියලා අරගෙන ඉන්නවා. මේ සංඥාව, මේ සංකාර, මේ විඥාන මමයි කියලා බාරගෙන තියෙනවා. ඒ විවාදේ ඉවර වෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවොත් එක්ක විවාදයක් මෙයාත් තියෙනවා. බුදුහාමුදුරුවෝ වාද කරන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ රූපය අනිත්‍යයි. ඒක නිත් එකක්. අපි නිවන් දැක්කට පස්සේ තමයි පින්වත්නි බුදුහාමුදුරුවොත් එක්ක එකඟ වෙන්නේ. වාද ඉවර වෙන්නේ. ඒ නිසානේ දේශනා කර යෝ ධම්මං පස්සති බුදුහාමුදුරුවෝ දකින්නේ ඇත්තටම ධර්මයේ දැක්ක දවසට. මොකද්ද ඇත්ත ධර්මයේ? මේ රූපය අනිත්‍යයි කියලා. ඒක තමයි ධර්මයේ දකින්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දකින්න විවාදයක් නැහැ. නැත්තම් නිවන් දකින්න තාක්කල්ම පින්වත්නි මේ විවාදේ. ඒක ආත්ම සංඥාවක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා පවත්වනවා කියලා. එතකොට ඒ නිසා භාවනා කරන්නට උනන්දු වෙන්න පිරිස. විදර්ශනා භාවනා. ටික ටික හරි භාවනා කරන්නට උනන්දු වෙන කාලය ටිකක් වෙලාව වෙන් කරගෙන. අනිත් කාලය ඇතුළතදී ඉන්ද්‍රිය සංවරය පවත්වන්නට උත්සාහ කරන්නට ඉන්ද්‍රිය සංවරය පිළිබඳ අපි දේශනාවක් මේ ශාලාවේදීම දේශනා කළා. ඒක ටිකක් අමාරුයි ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න උත්සාහ කරනවා. අනිකුත් ගුණ ධර්මත් අපිට පුළුවන් ආකාරයෙන් දියුණු කරගන්න ඕන. දන් දෙන එක දියුණු කරගන්න ඕන. ගිලාන උපස්ථානය වැඩිහිටියන්ට දෙමව්පියන්ට ගරු සත්කාර අප උපස්ථාන කිරීම ඒවත් දියුණු කරගන්න ඕන. මොනවා හරි ಗುಣධර්ම දියුණු වෙන එක අපේ වාසියට හේතු වෙනෝ, සැපතට හේතු වෙනෝ, දුකට හේතු වෙන්නේ නැහැ. මොනවා හරි අවාසනාවන්ත ධර්ම අපේ ජීවිතයක තියෙනවා නම් ඒ හැම එකක්ම දුකට හේතු වේ කියලා කල්පනා කරන්න ඕන. දුකට හේතු වෙනවා. එතකොට ඒ පටිච්ච සමුප්පන්න දේශනා සියල්ලක්ම නැවත නැවත කියවලා ඒ දේශනාවන් වල තියෙන ගැටලු තම තමන් විසඳ ගන්න ඕන. ඒවත් කියවලා යම්කිසි ගැටලුවක් එනවා නම් තව දුරටත් අපි මේ ඇත්තන්ට දේශනා කරන ආම්දුරු හැටියට මේ ඇත්තන්ට අවස්ථාව තියෙනවා අපෙන් මේ ප්‍රශ්නේ අහලා ඒක විසඳ ගන්න ඕන. ඒ විසඳ ගන්න අපි ලොකු එක්කෙනෙක් වෙන්නවත් තව එක්කෙනෙක් ඉදිරියේ මතුවෙලා පේන්නවත් නෙවෙයි. ඇත්තටම මේ සසරෙන් නිදහස් වෙන්න ගැටලු තියෙනවා විසඳ ගන්න ඕන. විසඳගෙන අපි යනවා. ඊළඟට අපි පුහුණු වෙන භාවනා ක්‍රමය අනුව යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒව විසඳනෝ ඇත්ත වශයෙන්ම අපි ටිකක් ඒ භාවනා ආදී පුහුණු කළා. භාවනා කරනකොට ගැටලු ටිකක් මතුවෙනවා නම් වැඩිපුර අපි ආපහු අර දේශනාවලට යොමු වෙලා දේශනා ටිකක් නැවත අහලා ආයි භාවනා කරන්නට පටන් ගැනීමෙන් ඒව මග අරගන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම හරි නිකරුණේ නම් කාලේ ගත කරන්න එපා. ආයුෂ බොහොම ටිකයි. ඉක්මනට නිවන් දකින්න අදහස ඇති කරගෙන හැම කෙනෙක්ම වීරිය සම්පන්න කටයුතු කරන්නට. ඉතින් හොයිට වඩා ආද මේ දේශනාව කරන්නේ නැහැ. ටිකක් සමහර විට අමාරු වගේ තේරෙන්නේ නැති සමහර දේවල් ඉදිරි අනාගතයේ දේශනා කරනකොට ඒ අමාරු තැනුත් විසඳෙයි. ඒවට කලබල වෙන්න එපා. කිසි දෙයක් අමාරු නැහැ. ලොකුම අමාරු දේ ලෝභකම අඩු කරගන්න එක. තරහ අඩු කරගන්න එක. මෝඩකම ඒක තමයි අමාරුම එක. මේවා අමාරු නැහැ. අමාරු ඒක. අමාරු තමන්ගේ කෙලෙස් දැකලා
ඒව තුනී කරන එක ඒව අඩු කරන එක තමයි අමාරු. ඒ අමාරු වැඩේ තමන් බාර ගන්න හැමෝම. බාරගෙන ඒ අමාරු කටයුත්ත කරන්න. මේක අමාරුයි කියලා ඒක මග අරින්න එපා. මේක කිව්වෙත් ඒක නැති කරන්න. ලෝභය නැති කරන්න, දේශය නැති කරන්න, මෝඩකම නැති කරන්න. මේක අමාරු නිසා දැන් ඒක හේවති විචාය කියලා හිතාගෙන ඉන්න එපා. මේක අමාරු නම් ඒක පැත්තකින් තියන්න ඇරලා අර වැඩේ කරන්න. එතකොට නිවනට තමයි යන්නේ රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බාන. ඒ තුන ඒ තිමිල කිව්ව ඒ තුන නැති කරා නම් ඒක තමයි නිවන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඉතින් අද මේ දේශනාව පවත්වන්න මහනුවර ප්‍රදේශයේ විශ්‍රාමික මහත්මීන් පිරිසක් විසින් දායකත්වයක් අරගෙන තියෙනවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට ආ ජීවත් වෙන සීල දෙනාට දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න දේශකයන් වහන්සේලා ආශිර්වාද කරන්නට මේ දේශනා මාලාවට අපිට ආරාධනා කරේ සෙනුයි රත්න දොස්තර මහත්මයාත් එම නෝනා මහත්මියගේ මූලික දායකත්වයෙන් තමයි මේ පින්කම සිද්ධ වෙන්නේ. ඒ සඳහා අපිට YMB ශාලාව ලබා දෙන්න තිසේර මහත්මයා කටයුතු කරලා තිබෙනවා. මේ මහත්මයාටත් ඒ වාගේම මගේ මේ දේශනා තනින් තන පවත්තන්ට අපිට ලොකු පහසුවක් ලොකු හයියක් ඇත්ත වශයෙන්ම ලැබුණේ රුවන් සම්පත් තරුණ මහත්මයා ඇතුළු ඒ පිරිස කරන අනුග්‍රහය. ඒක අප්‍රමාණ සේවයක්. මගේ ජීවිතයේ හැටියට ඒක මට කරපු පුදුම විදිහේ උපකාරයක්. ඒක නොවෙන්නට මේවා යහපත්ව කරගෙන යන්න බෑ. ඒගොල්ලන් තමයි පසුබිමින් ඉන්නේ. ඒ වගේම මේ මහනුවර දේශනාවට අපේ දොස්තර මහත්මයාත් නෝනා මහත්මියත් ඊටාම ශ්‍රද්ධාවෙන් අපි කෙරෙහි කරුණාවෙන් මේ කටයුත්ත හොඳින් සිද්ධ කරන්නට උදව් කරනවා. ආනන්ද බෝධි ධර්මායතනයේ දායක සභාවේ සභාපතිතුමා ඇතුළු මේ සෑම සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාවට ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පැමිණිලා මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරමින් මේ ශාසනීය අභිවෘද්ධියට තමන්ගේ ජීවිතයේ අභිවෘද්ධියටත් කටයුතු කරන මේ සියලු දෙනාටමත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටමත් අපි හැදුවැඩු දෙමව්පියන්ට සියලු දෙනාටමත් කායික මානසික සූපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. කාය චිත්ත පීඩාදී දුක් වේදනාවන්ගෙන් තොරව සතවර්ෂ කාලයක් යහපත්ව කටයුතු කරන්නට ශක්තිය බලය වාසනාව සැලසේවා. සියලු දෙනාටම මේ ජීවිතයේදීම මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමෙන් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්තමා මහ නිවන් සම්පත්තියම අවබෝධ විත්වා කියලා සාදුක ප්‍රාර්ථනා කරන්න ඕන. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජෝචසු සුවචෝචස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුභරෝච අප්පගිච්ඡෝච සල් සන්ත්‍රින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචි උපවදෙය්‍යං සුඛිනෝ ආකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි තසාවාතාවරාවා අනවසේසා දීඝාවා යේ මහන්තාවා මච්චිමා කතුලා දිඨාවා යේව අද්දිඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යතා ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ මිත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච
අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ යාවතස්ස විගතමිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං වියා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ නහි ජාතු ගබ්බසෙයං පුනරේති එත්තාවතාච අම්මේ සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං ඕ සබ්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු. ඕම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු.